හරි. එනවද? හරි. 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 හරි පුතේ. ගන්න ටියුට් එක ඉක්මන් කරන්න. අද අපි හදන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණයේ 2019 පේපරේ ආගෙන ඉන්න පුතේ සමහර මේ නීතිමාලා දාන්නේ ඔයාලට ආදරේට. සමහර මාත් එක්ක තරහ වෙන්න එපා. ආදරේට තමයි මේ වැඩ කරන්නේ. හරි. ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ පළාත් පාලන ආයතනයක නිවසක් සඳහා වරිපනම් ලෙස වාර්ෂිකව රුපියල් 1200ක් හයිලයිට් කරගන්න වාර්ෂිකව කියන එක. ගොඩක් දෙන්නේ කාර්තුවකට. මෙතන දීලා තියෙන වාර්ෂිකව රුපියල් 1200ක් අය කරන අතර නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 30000ක් නම් වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය අන්න ප්‍රතිශතය. එතකොට පුතේ මෙතෙන්දී අපි චුට්ටක් කල්පනාකාරී වෙන්න ඕන. ප්‍රතිශතයක් හොයන්නේ අච්චරකට මෙච්චරක් නම් 100කට කොච්චරද කියන තර්කය. මතක තියාගන්න. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. ලෝකේ තියෙන ඕනම ප්‍රතිශතයක් හොයන්නේ කොහමද? අච්චරකට මෙච්චරක් නම් 100කට කොච්චරද? එහෙනම් පුතේ ඔන්න උදයන්ග සර් තර්ක කරනවා. බලාගෙන ඉන්න. රුපියල් 30000කට 1200ක් නම් 30000කට 1200ක් නම් 100කට කොච්චරද? තව ගන්න ක්‍රම තියෙනවා. නමුත් මේක තමයි ඉතා සාර්ථකම ක්‍රමය. හරස් ගුණිත දැම්ම. x ලිව්වා. x එක්ක ඉන්න එකයි යටට දාන්න. අනිත් දෙන්න ගුණ කරලා උඩින් දාන්න. x එක්ක ඉන්න එකයි යටට දාන්න අනිත් දෙන්න ගුණ කරලා උඩින් දාන්න. දැන් බලන්න පුතේ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. තුන් වරක් 1යි තුන් වරක් 4යි. උත්තරේ පුතේ 100ට 4යි. හරි දාගන්න. මේක ක්‍රමේ ආපු ක්‍රමේ අදාළ නැහැ. මොන යම් ක්‍රමයකින් හරි හදලා තියෙනවා නම් ලකුණු දෙන්න. කැමරා ඔන් කරගන්න පුළුවන් පුතේ. ඔන්ලයින් දරුවෝ කැමරා ඔන් කරගන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි ගාන. 2.65 සමානයි 10 0.4යි 2.3යි 2. right බලාගෙන ඉන්න. අපිට කියනවා මේකේ ලඝු කරන්නලු. මතක තියාගන්න පුතේ මේන් ගානක් හැමදාම එනවා. මේකේ කරන්න තියෙන්නේ දර්ශක ලඝු කරන්න සහ ලඝු දර්ශක කරන්න. හරිම ලේසි. මෙන්න පොයින්ට් එක. log 10 පාදෙට සෑම විටම සංඛ්‍යාව 2.65 ලග්ගණකය වෙන්නේ. මතක තියාගන්න උත්තරේ දර්ශකය. සෑම විටම ලග්ගණකයක උත්තරේ වෙන්නේ දර්ශකය. ඒක කෙටි කරලා තමයි දෝනි log 10 කියන එක කෙටි කරලා තමයි උතන ගොනාට අන්දලා තියෙන්නේ LG කියලා. ඉතින් මගෙන් ඉගෙන ගත්ත ළමයි දන්නෝ LG 10 වෙනුවට අපි මේ log 10 වෙනුවට අපි දාන කෙටි සංකේතය මොකද්ද? LG. ඒක අපෙන් අහලා තියෙන්නේ LG 2.65ද 26.5ද? අන්න හරි. පොඩකින් මහත්තයෝ අපෙන් අහලා තියෙන්නේ 2.65 නෙමෙයි 26.5. අපිට ක්‍රමයක් කියලා දෙන්න හදාන්නේ පොඩක් බලාගෙන ඉන්නවා. මේක අනිවාර්යෙන් විභාගෙට අහන්න පුළුවන්. ක්‍රමේ තමයි 2.65 කීයෙන් වැඩි කරාමද 26 හැදෙන්නේ? 10න් නේව. 10 කියන්නේ ලඝු වල 1යි නේව. log 10 පාදයට 10 කියන්නේ 1යි. එහෙනම් පැටියෝ කාටවත් කියන්න එපා. උත්තරේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳේ. කාටවත් කියන්න එපා. LG 2.65 මේක නම් 26.5 වෙන්නේ පුතේ මෙන්න මෙතෙන්ට එකක් එකතු කරා. හදිස්සියෙන් හරි දෝනි 100න් වැඩි උලා තිබුණා නම් 100 කියන්නේ 10 2යි. එහෙනම් මෙතෙන්ට දාන්න ඕන කීයද? 2යි. අන්නේ රහස ඉගෙන ගන්න. අත උස්සන්නේ ඒ උත්තරේ ආපු කට්ටිය. එන්න පුතේ. අත උස්සන්නේ ඒ උත්තරේ ආපු කට්ටිය. ඉක්මන් කරා. මතක තියාගන්න පැටියෝ
අපිට දීලා තියෙන්නේ 2.65 නේ. එහෙනම් උත්තරේ මේක. හැබැයි අපෙන් අහලා තියෙන්නේ පැටියෝ ඒක 10න් වැඩි කළා. එතකොට 26.5යි. එහෙනම් පුතේ 26.5 වෙන්න 10න් ගුණ කර නිසා මෙන්න මෙතෙන්ට පූර්ණ ස්ථානෙට එකක් දාන්න ඕන. එතකොට තමයි උත්තරේ එන්නේ. අත උසන්නේ උත්තරය ආපු දරුවෝ. මරු. හරි. හරිනේ පුතේ? හරි. ඊළඟට පුතේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. වජිනී මාව ඇහෙන්නවද? කැමරා ඔන් කරන්න පුතේ. හරි. අගිනේ. තුන්වෙනි ගාන. හරි. බලාගෙන ඉන්න පුතේ තුන්වෙනි ගාන. එක්තරා වැඩකින් තුනෙන් එකක් නිම කිරීමට මිනිසුන් 3 දෙනෙකුට දින 4ක් ගත වේ. එම වැඩ ප්‍රමාණයෙන් දෙකෙන් එකක් නිම කිරීමට මිනිසුන් 3 දෙනෙකුට දින කීයක් ගත වේද? මේ මෙහෙම අල්ලන්න තියෙන එක වටේ අල්ලලා තියෙන්නේ. එතකොට කල්පනා කරන්න බැරි ළමෙක් මේක ලක් වෙනවා. ඔන්න බලන්න සර්ගේ තර්කය බලාගෙන ඉන්න. කොහොම කරත් බං මේවට කියන්නේ ප්‍රතිලෝම සමානුපාත ගැටලු. ප්‍රතිලෝම සමානුපාත ගැටලුවක ඉස්සෙල්ලම කරන්න ඕන කාර්ය ප්‍රමාණය හොයා ගන්න ඕන. මොකද්ද හොයා ගන්න ඕන? කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය ගන්න පුතේ මිනිසුන් ගණන ගුණ කරන්න ඕන දින ගණන. මම මේ කියන ඒවා වැදගත් නම් ලියා ගන්න. ඔබේ ඔළුවේ නැත්තම් මේක ලියා ගන්න. කාර්ය ප්‍රමාණය ගන්න පුතේ මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. එතකොට පුතේ මිනිස්සු 3 දෙනෙක් දින 4කදී මිනිස්සු 3 දෙනෙක් දින 4කදී කරලා තියෙන්නේ මිනිස් දින 12ක වැඩක්. පැහැදිලිද? මිනිස්සු 3 දෙනෙක් 4කදී කරලා තියෙන්නේ මොනවද පුතේ? මිනිස් දින 12ක වැඩක්. එහෙනම් පුතේ මිනිස් දින 12යි කියන්නේ 3 එකක්ලු. ඒක බලන්න. වැඩකින් 3න් එකක්. එතකොට පුතේ මොලේ තියෙන එකෙක් දන්නව 3න් එකක් කියන්නේ 12 නම් 3න් එකක් කියන්නේ 12 නම් මුළු මිනිස් දින ගාන හොයන්න මොකද කරන්නේ? නිකමට හිතහන්කෝ. කේක් එකක් 3කට කැපුවම 12 මුළු කේක් එක හොයන්න මොකද කරන්නේ? 3න් ගුණ කරන්න එපා. එහෙනම් මුළු වැඩ ප්‍රමාණය ගන්න පුළුවන් 36යි. මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද පුතේ? 36යි. කොහොමද ගත්තේ 36? අහා 3න් වැඩි කළා. හරිද පුතේ? හරි. ඊට පස්සේ කියනවා එම වැඩ ප්‍රමාණයෙන් දෙකෙන් එකක්. යකෝ මරු. එම වැඩ ප්‍රමාණයෙන් දෙකෙන් එකක් නිම කිරීමට. එතකොට දෙකෙන් එකක් කියන්නේ බං මේකෙන් භාගේ. එහෙනම් 36න් භාගේ කීයද? 36 දෙකට බෙදුවම කීයද? 18යි. 36 දෙකට බෙදුවම කීයද? 18යි. එහෙනම් පුතේ 18 කරන මිනිස්සු 3 දෙනෙක්ට දින කීයක් ඕනද? ලැජ්ජයි බා. එහෙනම් මොකද කරන්නේ? මිනිස්සු 3 දෙනෙක්ට නම් 18 බෙදනවා කීයෙන්ද? 3ෙන්. එහෙනම් පුතේ 18 3ෙන් බෙදුවම එහෙනම් උත්තරේ 6යි. අත උස්සන්න මේක අපු දරුවෝ. සුපිරි හොඳයි. ඇත්තටම මේකට උත්තරයක් කියන්නේ සුපිරිම දක්ෂයෙක් තමයි. ගාන කරකවල දීලා තියෙන්නේ. ගාන කරකවල දීලා තියෙන බය වෙන්න එපා. සම්බදොයිතුකට බය වෙන්න එපා. හරි. ඊළඟට 4 වෙනි ගාන. එක්තරා ලීටර ධාරිතාවයේ ලීටර් 3600ක් වූ ටැංකියක් මිනිත්තුවට ලීටර් 400ක ශීඝ්‍රතාවයකින් ජලය පිට කරන නලයකින් පුරවයි. ටැංකියෙන් හරියටක් පිරවීමට ගතවන කාලය. මතකද සූත්‍රේ? දන්න කට්ටිය මතකද? පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. සූත්‍ර දන්නේ නැති කට්ටිය ලියා ගන්න. පරිමා වෙනස සමානයි පරිමා ශීඝ්‍රතාවය. පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. මම මේ කියන දේවල් වැදගත් නම් ලියා ගනින් පුතේ. ඔත පෑනින් ඔතනම ලියලා දාන්න. ඒ ගාන ගාම ලියලා දාන්න. පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට පැටියෝ අපිට කියනවා කාලයනේ අහන්නේ සුදු නෝනා. කාලය. ඔන්න බලන්න මේ සූත්‍රයට ආදේශ කරන ගම උත්තරේ එනවා. ලැජ්ජයි. ගණන් හදන ලැජ්ජයි. පරිමා ශීඝ්‍රතාවය කියනවා මිනිත්තුවට ලීටර් 400යි. මෙන්න පරිමා ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් 400යි. මිනිත්තුවට ලීටර් 400යි.
මිනිත්තුවට ලීටර්. හරි. පරිමා වෙනස ටැංකියෙන් හරි අඩක්. බං ටැංකියෙන් හරි අඩක් කියන්නේ භාගයක්. ඒ කියන්නේ 3600න් භාගයක්. කීයද? 1800 ලීටර්. එහෙනම් ගත වූ කාලය දන්නේ නැහැ x කියලා දාන්න. x හරි කාලය කියලා හරි මොකක් හරි නැත්තක් දානවා. දැන් පුතේ මෙයා මෙතන දාලා මෙයා මෙතන දාන්න. හරස් ගුණිත දන්නවනේ බෙදීම මෙහාට යනවා මෙයා මෙහාට. 1800 බෙදන්න 400. කී උත්තරේ? කීයද? 4.5යි මොනවාද? මොනවාද? මිනිත්තු. ඒ කියන්නේ මිනිත්තු 4යි තප්පර 30යි. ඕන්නම් ලියන්න මේ සමහරු පැන්න ගමන් කියන මිනිත්තු 4යි තප්පර 50යි. යකෝ මිනිත්තුවකින් භාගයක් කියන්නේ තප්පර 30යි. එහෙනම් පුතේ උත්තරේ මිනිත්තු 4යි තප්පර 30යි. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ මරුබා නියමයි. නියමයි. ඇත්තටම මේ ගණන් පොඩ්ඩක් ලියාගෙන යන්න පුතේ. ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න මට කොතනද බැරි. ගෙදර ගිහිල්ලා වෙන මොකුත් ඕනේ නැහැ මේ ගණන් පේපරේ උදයන්ග සර් සාකච්ඡා කරන පේපරේ 5 පාරක් හදන්න. ප්‍රශ්න නෑ අර වැඩ. එක්තරා වැඩක් කියලා පටන් අරගෙන එක්තරා වැඩක් අවසන් එක්තරා වැඩකින් තුනෙන් එකක් අවසන් කිරීමට මෙච්චර. එතකොට එම වැඩේ කියනකොට අර කලින් වැඩේ වෙන්න ඕන තුනෙන් එක නෙවෙයි. තේරෙනවද? ඉක්මන් කරා. දැන් මේ ළමෙක් අහනවා මේ තුන්වෙනි ගානේ එක්තරා වැඩකින් තුනෙන් එකක් නිම කිරීමට මිනිසුන් 3 දෙනෙකුට දින 4ක් ගත වේ. එම වැඩ ප්‍රමාණයෙන් දෙකෙන් එක. එතකොට පුතේ ගණන් හදන ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ එක්තරා වැඩකින් කියලා පටන් ගත්ත නිසා එම වැඩෙන් කියනකොට අර කලින් වැඩේ සම්පූර්ණ වැඩේ. ඔයාලා මං හිතන්නේ 3න් එක ආයිමත් එකෙන් එකෙන් වැඩි කරලා 6න් එක කරගෙන එහෙමනේ. හරි. බොහෝ විට පුතේ විභාගෙදී ඒවටත් ලකුණු දෙනවා. දැන් මොකද දැන් පේපරයක් හැදුවට පස්සේ පැනල් එකකට දානවනේ. ඔය ආනන්ද ප්‍රභාස් සර් එහෙම දාන්නවා. ආනන්ද ප්‍රභාස් සර් තමයි පැනල් එකේ චීෆ්. විද්‍යාව පැනල් චීෆ්. අහගෙන ඉන්න. ඒ කියන්නේ මේ පැනල් එකට දාලා බලන මේකේ අඩුපාඩු. අඩුපාඩු බලනකොට ගුරුවරු කියනවා සර් මේ විදිහටත් මේක හිතන්න පුළුවන් නේද? එතකොට කියනවා ඒ විදිහට ලියතනවා නම් ඒත් ලකුණු දෙන්න. අර එහෙම කියනවා. පේපරේ හදපු මේ ආචාර්යවරයා හරි ප්‍රොෆෙසර් හරි එයා හරි නම්මෙසීලි. ළමයින්ට දැන් ළමයට එහෙම දැන් ඔයා එහෙම හිතලා හැදුවත් ඔයාලට ලකුණු ලැබෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට කියනවා පුතේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන නම් විලිලැජ්ජයි. 3 බෙදීම 2x. 1 බෙදීම 4x. මහා නෝන්ඩි ප්‍රශ්නයක්. මට නම් ලැජ්ජයි. මේවට කියන්නේ පුතේ වීර්ය භාග. මොනවද කියන්නේ? දන්නේ නැති කට්ටිය ලියා ගන්න මේවට කියන්නේ වීර්ය භාග. වීර්ය භාග අඩු කරන්න නම් අනිවාර්යෙන් හරයන් මොකද්ද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මෙතන x ඉන්නෝ මහත්තයෝ x ගෙන් කරදරයක් නැහැ. 4යි 2යි තමයි වෙනස්. එහෙනම් මේ දෙන්න සමාන කරගන්න. මෙයා 4නේ. මෙයාත් 4 කරන්න. උඩයි 8යි 2කින් මොකද කරන්නේ? ගුණ කරන්න. දෙවරක් 3. දෙවරක් 2. තේරුණාද? දැන් පැටියෝ දෙන්නගේම හරයන් සමාන නිසා 6න් එකක් අඩු කරාම කීයේ? උත්තරේ 5 බෙදීම 4යි x. විලි ලැජ්ජයි අප්පා. ගණන් හදන්න ලැජ්ජයි. කොජිනි කෝඩ් එක පොත් පේනවද? ඔව් හරි. කොජිනි ඉන්නෝ, සම්මි ඉන්නෝ, මහේෂ් ඉන්නෝ. මට පේනවා. කැමරා ඔන් කරගෙන ඉන්න. හරි. ඊළඟට යන් 6 වෙනි ගාන. හයවෙනි ගාන බලන්න. සුදු. අද කොහොම හරි පේපර් ඉවර කරගන්න මට උදව්වක් දෙන්න. ABC බලාගෙන. A B
C D 40යි 60යි හරි පුතේ ආගෙන ඉන්නකෝ පුතේ හරි ආගෙන ABC අංශක 40යි BAC 60ද BC සමානයි CD ද නම් CBD කියන්නේ බම් මේක විලිලැජ්ජ ඉතින් මම මොලේ තියෙන ළමයෙක් දන්නෝ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි 60යි 40යි 100 අත උස්සන්නේ කවුද ඊළඟට පාද දෙකක් සමාන නම් මොන්ටිසෝරි ළමයිතුත් දන්න පුතේ පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක මොකද්ද වෙන්නේ සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180 වෙන්න නම් මේක 100ක් ගියාම ඉතුරු දෙන්න 80 වෙන්න ඕන නේද එහෙනම් 80 දෙකට බෙදුවම උත්තරය 40යි අත උස්සන්න මේක අපතුරු මරු බං ඒක බැරි නම් වැඩක් නෑ ඇත්තම වැඩක් උත්තරය 40 සර් එතකොට මොනවා හරි ලියන්න ඕනද මොනවා හරි මෙන්න මෙහෙමයි ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙමයි 80 බෙදීම දෙක තියෙනවා නම් එක ලකුණක් දෙනවා අර ඒ වගේ නැතුව මේ හේතු ලියන්න ප්‍රමේයන් ලියන්න ඉරෙද්දවල ඕනේ නැහැ මේක කෙටි පේපරේ පුළුවන් තරම් ලකුණු දෙන්න තමයි බලන්නේ හරි ඊළඟට 7 වෙනි ගාන බලන්න 7 වෙනි ගාන 4යි x වර්ග y xy 3යි xy වර්ග මැනික බලාගෙන මේවට කියන්නේ පුතේ බීජීය ප්‍රකාශනවල කූපෝගු සෙවීම මාතෘකාව මොකද්ද පුතේ බීජීය ප්‍රකාශනවල කූපෝගු සෙවීම හරිම ලේසි ඔන්න බලන්න කරන වැඩේ 4 ලියන්න පුළුවන් ප්‍රථමක සාධකවල 2 බල 2 x ලියන්න පුළුවන් x බල 2 y ලියන්න පුළුවන් y බල 1 x ලියන්න පුළුවන් x බල 1 y ලියන්න පුළුවන් y බල 1 3 බල 1 x බල 1 y බල 2 ඔන්න ඔහම පුතේ ඔන්න ඔහම බල ලෙස ලියා ගන්න ඕන මේක 8 වසරේ කරන පාඩමක් නිසා තේරෙනවා හරි දැන් පුතේ කූපෝගු ගන්නකොට කූපෝගු කියන වලියට එළියට බහින්නේ පවුලේ ඉන්න ලොකුම එක දෙකේ ලොකුම ඉන්නේ දෙකේ දෙක තුනේ ලොකුම ඉන්නේ තුනේ එක x ගේ ලොකුම ඉන්නේ x ගේ දෙක ලොකුම එක තමයි බහින්නේ y ගේ ලොකුම ඉන්නේ y ගේ දෙක හැම පදයකම ලොකුම එක එළියට බහින්නේ දර්ශකයේ ලොකුම එක දෙකේ දෙක 4යි 4 වරක් 3 12යි එහෙනම් උත්තරේ 12යි x වර්ග y වර්ග අත උස්සන්නේ ඒක අපු දරුවෝ මරු දැන් මේ හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක දෙක දිදී බලමු ලකුණු මට්ටම කොහොමද කියලා ලකුණු දෙක පට ගාලා හදා ගන්න උදයන්ග සර් තුට්ටක් ඇක්සලරේටරේ පාගගෙන යනවා මොකද මේව පට්ට ලේසි නිසා අමාරු තැනක් අහුනොත් හිමින් කරමු මේව නම් පට්ට ලේසි හැමදාම එතකොට සර් මේ හැමදාම ඔය කුඩා පොදු ගුණාකාර ගාන එනවද ඔව් නේ බා හැමදාම එනවා අප්පිරියයි එතකොට සර් ලේසි ඒක තමයි කියන්නේ ඉතින් සර් මොකෝ මේ ලක්ෂ 2කමාරක් ගණන් පෙල් වෙන්නේ ඒක තමයි මටත් හිතා ගන්න බැහැ ලංකාවේ ලක්ෂ 2කමාරක් ගණන් පෙල් ලක්ෂ 5මාරක් විභාග ලියන බලහන් කොච්චර මෝඩද කියන්නේ ලක්ෂ 5මාරෙන් ඇත්තටම හොයලා බලන්න ලක්ෂ 1කමාරක් ගණන් පෙල් කියන්නේ රජයේ ජොබ් එකට යන්න බෑ ආමන්ප පව් ඉතින් හරිනේ හරි ඊළඟට 8 වෙනි ගාන බලාගෙන 8 වෙනි ගාන බලා ගන්න ඉක්මන් කරන්න A B C 10යි සෙන්ටිමීටර් අංශක 60යි x මැනික බලාගෙන cos 60 දෙකෙන් එකයි sin 60 මූල 3 බෙදීම 2යි tan 60 මූල 3 ලෙස දී ඇත රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් AB ඔන්න බලන්න ත්‍රිකෝණමිතියේ හිතන ඇටි බලාගෙන AB කියන්නේ මෙන්න මේ කෝණේ බද්ධ පාදේ බැඳිච්ච පාද තිමිර බලන් ඉන්න බද්ධ පාද මේ කර්ණය බක කියන්නේ මොනවද බක කියන්නේ cos සක කියන්නේ sin බක කියන්නේ cos සබ කියන්නේ tan
cos 60 cos 60 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය x බෙදීම 10 cos 60 දීලා තියෙනවා cos 60 දෙකෙන් එකයි cos 60 භාගයයි cos 60 දෙකෙන් එකයි 10 මේ පැත්තට ගියාම 10 මෙහාට ගියාම ගුණ කියනවා 10 බෙදීම 2 10 දෙකෙන් බෙදුවම කීයේ 5 සෙන්ටිමීටර් අත උසන්න මේක ආවනම් පට්ට මේ ගාන ලියාගෙන ගිහිල්ලා පුතේ අද ගෙදර ගිහිල්ලා 5 පාරක්වත් මේක හදාගන්න මං ගිය සතිය ඇහුවා යාවේ නැති මොකද කියලා ඉක්මන් කරා yes පුතේ මේ ගාන 5 පාරක්වත් හදාන්න ඕන පුළුවන් නම් මං ඉල්ලීමක් කරනවා රහස කියන්නද උදයංග සර් ගණන් කොට ගියපු රහස තමයි මට පුතේ එක්තරා ගුරුවරයෙක් මට හොඳ පාරක් පෙන්නුවා මොකද්ද පාර තමයි පුතේ ගණන් නිර්මාණය කරන්න අද ගෙදර ගිහිල්ලා මේ වගේ ගානක් තනියෙන් ඩිසයින් කරන්න ඩිසයින් කරනකොට මුල් හරිය ටිකක් අමාරුයි වගේ දැනෙනවා නමුත් ඇති දෙයක් නෑ ටික දලාවක් ගියම හරියනවා තනියෙන් මට මතකයි ගිය පාරට උඩින් පාර වැජ් එකේ ළමයි දෙන්නේ පුතේ විභාගෙට මාසයක් තියදී මෙන්න මේ වගේ කාලේ තනියෙන් පේපර් දෙකක් තනියම ඩිසයින් කරලා මගේ අතට ගෙනත් දුන්නා මම ඒක මගේ මොඩල් පේපර්ස් වල අඩුපාඩු හදලා මොඩල් පේපර්ස් වලට දාලා තියෙන්නේ තනියෙන් ජ්‍යාමිතික ගණන් පවා තනියෙන් හදනවා තමන් විසින් පේපරයක් නිර්මාණය කළා මට ගෙනත් දුන්නා මරුබා ඒ හැකියාව කියන්නේ පුළුවන් නම් ගෙදරදී මේ වගේ ගානක් තනියෙන් ඩිසයින් කරන්න බලන්න එහෙම වුණොත් කවුරු හරි ගානක් ඩිසයින් කරොත් එයාට ඕන ගාන දුන්නත් එයා හදලා ඇයි ගාන හැදෙන විදිය ඔළුවේ තියෙනවා ගාන හැදෙන විදිය ඔළුවේ තියෙනවා නම් උත්තර ලියන එක ඉතාමත් සරල දෙයක්. ඉතාමත් සරල දෙයක්. ගෙදරදී උත්සාහ කරලා බලන්න සර් කොහොමද කොස් ගත්තේ? දැනුමක් නැත්නම් යාළුවෙක්ගෙන් හරි අහලා ෆෝන් දැන් ඕන තරම් තියෙනවා අන්ලිමිටඩ්. WhatsApp ෆෝන් එක. අරගෙන මචං මේ සර් මොකද මචං අතෙන්ද කොස් ගත්තේ? සයින් ගන්න බෑ. මේ මචං කොස් ගන්න බෑනේ මචං බද්ධ පාදෙට. මේ සයින් ගන්න බෑ මචං බද්ධ පාදෙට. කොස් ගන්න. අපි එහෙම යාළුවෙක් එක්ක සාකච්ඡා කරන්නේ. හරි. අනේ සර් මේ වෙන වැඩ නැති වෙන්නේ. විෂයන් 10ක් තියෙනවා රෙද්ද 9ද ඔයාලට 9ද අපිට 10යි හරි සමාජයක් දෙන්න වෙන්නේ අගින් ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදය 5යි ඒ හතරවෙනි පදය 135 නම් පොදු අනුපාතේ එහෙනම් ලියන්න සූත්‍රේ ගුණෝත්තර ශ්‍රේණියක tn සමානයි ar උඩ n ඍණ 1 ඔන්න පුතේ ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන සූත්‍රය n වෙනි පදයේ සෙවීමේ සූත්‍රය පස්වෙනි පදය පළමු පදය 5යි හතරවෙනි පදය 135 ඒ කියන්නේ බං මෙන්න මෙතන හතරවෙනි පදය 135 මුල් පදය 5යි පොදු අනුපාතය දන්නේ නේ n වෙනුවට දැන් 4 ඍණ 1 n කියන්නේ පද ගණන හතරවෙනි පදේනේ දන්නේ හතර දැම්ම මේ ගුණ කිරීම පහ මෙහෙට ගේනවා 135 බෙදීම 5 හතරෙන් එකක් ගියාම බල 3 135 පහෙන් බෙදුවම කීයද 27යි 27 සමානයි r ඝනය එහෙනම් මේවට කියන්නේ පුතේ මේ පැත්තත් බලයක් නම් මේ පැත්තත් ඒ විදියම බලයක් හදාගන්න. r ගේ 3 නම් මේ 27 කියන්නේ කාගේ 3ද? 3 3. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි නේද? එහෙනම් මේ පැත්තත් 3 3. එහෙනම් පුතේ උඩ දෙන්න සමාන නිසා යට දෙන්න අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? සමාන. r සමානයි 3. පොදු අනුපාතය 3. අත උස්සන්න මේක ආපු දරු. මරුහන. පොදු අනුපාතය 3. මරු. එතන ලකුණු 2. මේව ලියා ගන්න පුතේ. සර් මම ලියන්න වෙලාව දෙන්නේ නැහැ. සර් එක්කම ලියා ගන්න. අද ගෙදර ගිහිල්ලා මේ වගේ ගානක් තිරිනේ තනියෙන් ඩිසයින් කරන්න. තනියෙන් ඩිසයින් කරන්න. මේ දවස්වල තිරිනේ යාළුවෝ එහෙම තරහ වෙයි ගණන් ගන්න එපා. මේ දවස්වල ළඟ ඉන්න යාළුවා තමන්ගේ යාළුවා මානසිකව වටන්න තියෙන එකම ක්‍රමය තමයි තරහ වෙලා. ඒ හින්දා බය වෙන්න එපා. ඒව සාමාන්‍ය. කොල්ලොන්ගේ නම් ඕව නැහැ. කෙල්ලොන්ගේ ටිකක් ජයයට මොක තියෙනවා.
ඒ හින්දා මම කියන්නේ මම යෝජනාවක් කරනවා. ගැහැණු ළමයෙක් වුණාම ගැහැණු ළමයෙක් වුණාම අනිවාර්යයෙන් තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා තනියෙන්. මොකද ඔබ කවදා හරි දවසක තනියම වෙන මහා ලොකු පවුලකට සම්බන්ධ වෙනවා තනියම. ගිහිල්ලා එතන ලොකු කල්චර් එකක් වැළඳන්න වෙනවා. මම හැමදාම කියනවා. ඒ නිසා තනියෙන් ඉන්න එක මාර ගුණයි, ඇඟට ගුණයි. යාළුවෝ ඕනේ නැහැනේ. මොකද යාළුවෝ? පොඩි ගන්නේ. චුට්ටක් ඔය කතා කරන්න එකෙක් හිටියනම් ඇති. හරි. 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 ආදරේට කියන්නේ. ඊළඟට 10 වෙනි ගාන. 2x වර්ග ඍණ x ඍණ 6. 2x වර්ග ඍණ x ඍණ 6. පුතේ බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. හරි. මේ කෑ ගහන්න බෑ අහගෙන ඉන්න. පුතේ මේ මොනවද මේ? පසින්දු මේ මොකද්ද මේ? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. මොනවාද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. එහෙනම් පුතේ මේ කාටවත් කියන්න එපා රහසවනේ. මෙන්න මෙහෙම කරන්න. ඉස්සරහ එකාගෙන් පස්සේ එකා ಗುಣ කරන්න ඕන. අනිවාර්යෙන් ಗುಣ කරන්න ඕන. දෙවරක් 6 12. ඔය හැටි. ඕ ලෝකේ තියෙන ඕනම ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක කඩන්න කලින් x වර්ගයේ සංගුණකයෙන් නියතය ಗುಣ කරන්නම ඕනේ. එතකොට අපිට මෙතන අපි අර මෙතන එක තියෙනවදී එහෙම ಗುಣ කිරීමක් කරේ නෑනේ. කරේ නෑ නෙවෙයි කරන්න ඕන කරාට වැඩක් නෑ. එකනේ. එක තියෙනකොට ಗುಣ කළා වැඩක් නෑ. ಗುಣ කළා වැඩක් නැති හින්දා ගුරුවරු කියනෝ එහෙම එකක් ඕනේ නෑ කියලා. ඒ වුණාට ඇත්තටම මෙතන එක තිබුණත් ಗುಣ කරන්න වෙනවා. නීතිය එක. හැබැයි දෙක තියෙනවා නම් අනිවාර්යෙන් ಗುಣ කරන්න ඕනේ. එතකොට දෙවරක් 6 කීයද? 12. ඊළඟට මට කට ඇරලා කියන්න මගෙන් ඉගෙන ගත්ත ළමයි මේක සරලද සංකීර්ණද? සංකීර්ණයි. කොහොමද අඳුරගත්තේ? නැට්ටේ. නැට්ට ඍණ නම් සංකීර්ණයි. නැට්ට ධන නම් සරලයි. එහෙනම් මෙහෙමයි තුනේ. බලාගෙන ඉන්න. තර්ක කරන්නේ මෙහෙමයි. ಗುಣ කරාම 12 හැදෙන්නත් ඕන. අඩු කරාම 1 හැදෙන්නත්. මෙතන තියෙන 1 නේ. සංගුණක 1. ಗುಣ කරාම 12 හැදෙන, අඩු කරාම 1 හැදෙන ඉලක්කම් දෙක මොකක්ද? 4 වරක් 3. එහෙනම් පුතේ සාධක දෙක 4 වරක් 3. ලකුණු දෙන්නේ මෙහෙමයි. නතාෂා ලකුණු දෙන්නේ මෙතන තියෙන ලකුණ දෙන්නේ ලොක්කට. ඊට ප්‍රතිවිරුද්ධ ලකුණ පොඩ්ඩට. මේව ලියාගනින්. මේව මා අතිමාත්‍රා වගේ. මේව වටිනාකම් කියලා නිම කරන්න බෑ. සමහර කොටක් කමෙන්ට් මේව පුළුවන්. අද ගෙදර ගිහිල්ලා මේ වගේ ගානක් ඩිසයින් කරපන් බා. පුළුවන් නම් මට පේපරයක් ලියලා තමන්ම හදපු පේපරයක් ගෙනල්ලා මගේ අතට දෙන්න. මෙන්න උදයන්ස මම මේ පාරේ එන පේපරේ මම හැදුවා. thank you පුති. අන්න කොච්චර හයියක්ද බලන්න. සෙට පේපරයක් හදලා දෙන්නම් මං හොඳයි. දෙන්නම් කියලා බෑ දෙන්නම්. මේ එතකොට ගණිතයට විතර දෙයක් කරන්න පුළුවන්. නෑ විද්‍යාවටත් පුළුවන්. ඉංග්‍රීසිත් පුළුවන්. හරි. පේපර් 9ම හදන්න. අදට ගුරුවරුන්ට දෙන්න. මෙන්න මේ ඔක්කොලට පේපර් එක්වල අන්න. හරි. ඊළඟට ඔන්න උත්තරේ හදන හැටි. සුදු බලා ගන්න උත්තරේ හදන හැටි. 2x වර්ග මූ වෙනුවට මුන් දෙන්න ලියනවා. කියන්න හා. ඍණ 4x ධන 3x ඍණ 6. දෙන්න ජෝඩු කරනවා. 2x එළියට ගත්තම x ඍණ 2යි. ධන 3 එළියට ගත්තම x ඍණ 2. දෙන්නගෙන්ම x ඍණ 2 එළියට ගත්තම 2x ධන 3 ඉතුරු. පටපට ගාලා ලියාගනින් පුතේ. අත උස්සන්න මේ උත්තරය අවංකව ආවනම්. සුපිරි. උදයන්ග මේක හරිද? හරි. අද රුසිරු නෑනේ. රුසිරු ඔන්ලයින් ඉන්නවද? ඉක්මන් කරා. මින්න මිස් ඉන්නෝ. මින්න මිස් ඉන්නෝ. ඉස්සරහ ෆොටෝ එක. සම්රිත කොහෙද? ඉක්මන් කරා. ඔයාලා මින්න මිස් නිකමට කියන්නකෝ මින්න මිස්ගේ පන්ති යන කට්ටියත් උස්සා. නිකමට කියන්නකෝ මින්න මිස් ඔන්න අපි ගෙදර එනවා කැම ඩිංගල් ලෑස්ති කරන්න කියලා. ඉන්න සතුටුයි පුතා.
මිනිස්සුන්ට කන්න කියන්නේ අපි ගිහිල්ලා ගෙදර වාඩි වෙනවා. වාඩි වෙනකොට මෙන්න බතේ සුවඳ එනවා. බත තියලා. අහන්නේ බලන්නේ නැහැ. මිනිස්සෙට කන්න දෙන්න ගියාම. මාර මිනිස්සු කියලා වැඩන්නේ. ගිය ගමම්ම කරන්නේ බත ලිපේ ගන්න. බත නෙමෙයි හාල් ටික ලිපේ ගන්න. බත මොකද ලිපේ ගන්න. උදේ බත් රත් කරනව නෙමෙයි හොඳේ. අගිනින්. අම්මෝ. නෑ ඔය ඇත්තටම ඒ වගේ මිනිස්සෙක්. නිකමට කියන්නේ ඔන්න මිනිස්සු අද අපි එනෝදී බඩින්ග කන්න. මොකක්? ඉන්නේ පන්තියන් නවත්තලා හරි කන්න දෙනවා. ඒ වගේ මිනිස්සු. හරි. පුතේ. අග්නි. මෙන්න ඊළඟ එක. පුතේ. ඊළඟට කියනවා 11 වෙනි ගාන බලන්න සුදු 11 වෙනි ගාන 11 වෙනි ගාන A B පහත දී ඇති වෙන් රූපේ මම මේ දීලා තියෙන ලකුණු කරන්නලු A මේලය B ඩෑෂ් 8යි ඒ පුතේ A මේලය B ඩෑෂ් ධෝනි පුතේ බලාගෙන අපාට ටී-ෂර්ට් එක බලාගෙන පුතේ මං දැන් බනින්නේ නැහැ කාටවත් බනින්නේ නැහැ කිසිම ළමයට මං තව බනින්නේ නැහැ නෑ බනින්න මොකක්ද මම මොකටද අනුන්ගේ ළමයි හදන්නේ මගේ ගෙදර ළමයි දෙන්නෙක් ඉන්න මං ඒ ළමයි දෙන්න හදාගෙන ඉන්න සද්ද නැති මම මොකටද අනුන්ගේ ළමයි හදන්නේ මං අපොච්චි ආගෙන මම පුතේ ආගෙන බනින්නේ නැහැ මොකද දැන් ආමාශයනේ තියෙන්නේ ඔයාලට දැනෙන්න ඕන බනින්නේ ගහන්නේ නැහැ පොඩ්ඩක් අර ගේට්ටුව වහගෙන ආරක්ෂා කරගෙන එළියට දාන්න හරිනේ දෙමාපියන්ට කියන්නේ පන්ති ඇතුලේ මං කිසි කරදරයක් දරුවෙට වෙන්න දෙන්නේ නැහැ. අගිනි. ඔයාලා දැන් සමහරු මට බණි යනවා මම දැක්ක ඉන්ටර්වල් එකේ කන්නත් නැහැ. ආදරයට කරේ ඔයාලා රකින්න ඕන හින්දා. මගේ ළමයි මං රකින්න ඕන. හරිනේ? ඒ බණින්න එපා. අගිනි. මෙන්න බලා ගන්න. A මේලය B. A මේලය B කියන්නේ බං රවුන්ඩ් දෙකම. රවුන්ඩ් දෙකම ඇතුළ. ඩෑෂ් කියන්නේ පිට. ඩෑෂ් කියන්නේ පිට. එහෙනම් බං රවුන්ඩ් දෙකෙන්ම පිට කියන්නේ මෙන්න මෙතන. අත උසන් අට දාපු කට්ටිය. සුපිරි පට්ට මරු. ඊළඟට කියනවා A dash A dash කියන්නේ මේ A dash කියන්නේ A කියන රවුමෙන් පිට. A කියන රවුමෙන් පිට ඉන්න පුළුවන්ලු 4ටයි 6ට 8ට. එහෙනම් 8 කොහොමත් එළියනේ. එහෙනම් 4 6 මෙතන. මෙන්න මේ ටික හරියට දාලා නම් ලකුණු දෙක. 4 6යි මේ හරියද බෑනේ A මේලේ B ඩෑෂ් ඉන්න පුළුවන් 8ට විතරයි එළිය ඉන්න පුළුවන් 8 විතරයි අනිත් දෙන්නම ඇතුලේ ඉන්නවා ඊළඟට 12 වෙනි ගාන 12 වෙනි ගාන බලාගෙන රූපේ දී ඇති තොරතුරු අනුව ත්‍රිකෝණයේ ප්‍රිස්මේ පරිමාණ ලියා ගන්න දන්නේ නැති කට්ටිය ඕනෑම ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග ලෝකේ තියෙන ඕනෑම ප්‍රිස්මයක පරිමාව හොයන්නේ පුතේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග නැත්නම් උස දිගයි උසයි දෙකම එකයි ඕනෑම ප්‍රිස්මයක පරිමාව සමානයි ඕනෑම ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. එතකොට පුතේ හරස්කඩ තියෙන ත්‍රිකෝණයක් නේ. එහෙනම් හරස්කඩ ත්‍රිකෝණේ දෙකෙන් එකයි. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම දිග. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම දිග. එතකොට දෙකෙන් එකයි. ආධාරකයේ 4යි ලම්බ උස 6යි දිග 12යි. ඔක්කොම දත්ත ටික දීලා. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 6 12යි 12 වරක් 12 147 අත උස්සන්න මේක ආපු දරුවෝ පට්ටයක්ු මරු ලකුණු 2 කොල්ල ටික පොඩක් අත උස්සන්න මේක ආවන මරු නියමයි මරු
ගන්න 13 වෙනි ගාන. මෙන්න ඊළඟ ගාන. A B C x 2x අපිට කියනවා x ගේ අගය හොයන්න. ඒ පට්ට නෝන්ඩි ගාන. ලැජ්ජයි. පුතේ මේක 2x නම් මේකත් කීයද? හේතුව ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 180යි. එහෙනම් 2x 2x 4x 5x. එහෙනම් පුතේ 5x සමානයි 180යි. එහෙනම් x හොයන්න දෙපැත්තම 5න් බෙදනවා කීයේ? 36. 180 5න් බෙදුවම 36. මේක ලියාගනින් පැටියෝ. පට්ට නෝන්ඩි ගාන. මේක 2x නම් මේකත් 2x. එතකොට ඔක්කොගෙම එකතුව 5x. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180. ඊළඟට 4 වෙනි ගාන. 14 වෙනි ගාන බලන්න. 14 වෙනි ගාන බලන්න. හරි බලන්න. අපිට කියනවා ඇතිවල අංක 1 සිට 6 කියලා ඇති සාතු කැටයක් පෙරලීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් හෝ ප්‍රථමක සංඛ්‍යාවක් හෝ වර්ග සංඛ්‍යාවක් යටින් ඉරක් ඇඳ ගනින් හෝ කියන එක. ඩක් කට්ටිය කෙලව ගන්නවා. 1 ඉඳලා 6 තෙක්. 1 ඉඳලා 6 තෙක් අංකණය කරන ලද දාදු කැටයක සිද්ධි ඔක්කොම උතන තියෙනවා. ප්‍රථමක ටික රවුන්ඩ් කරනවා. ප්‍රථමක ටික රවුන්ඩ් කරා. කවුරු හරි ගොනෙක් එකක් රවුන්ඩ් කළා නම් බලපන් අං ඇවිල්ලාද? එක ප්‍රථමක නැහැ. වර්ග සංඛ්‍යා කියන්නේ පුතේ එක්වරක් 1 එකයි. දෙවරක් 2 එකම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙම ගුණය වීම. එහෙනම් වර්ග සංඛ්‍යා ටික කොටු කරනවා. 1යි 4යි. එහෙනම් පුතේ හෝ කියපු නිසා රවුමයි කොටුවයි දෙකම ගන්න වෙනවා. හා කිව්වනම් රවුමයි කොටුවයි දෙකම ඇඳිච්ච ටික විතරයි ගන්න. හා කිව්වනම් ඇත්තටම සම්භාවිතය බිඳුවයි. හෝ කිව්වොත් මේ මම කියනවා මෙහෙම. පුතාලා නම් මේ සුදීරයි ඉරාජුයි. සුදීර හා ඉරාජ් එළියට බහින්න. පොඩකින් එළියට බහින්න කියලා කියනවා. බහින්න හදනවා. හරි. සුදීර හා ඉරාජ් හා කිව්වොත් දෙන්නම බහින්න ඕන. රවුමයි බෝලේ දෙකම ඇඳෙන්න ඕන. සුදීර හෝ ඉරාජ් කිව්වොත් දෙන්නගෙන් එක්කෙනෙක් බැස්සනම් ඒ නිසා පුතේ මෙතන හෝ තියෙන හින්දා දෙන්නගෙන් එක්කෙනෙක් කියන්නේ රවුම හෝ බෝලේ ඇඳිච්ච කට්ටිය ඔක්කොම ගන්න වෙනවා. කව එහෙනම් උත්තරේ කීයේ? 6න් 1යි 2යි 3යි 4යි 6න් 5. අතෝසන්නේ කාපු දරු මරු. පට්ට යකු මරු. පොදිනේ නියමයි. මරු. දැන් හොඳයි. ඊළඟට 15 වෙනි ගාන. 15 වෙනි ගාන බලා ගන්න. හරි. බයිසිකලයක් ගමන් කළ ආකාරය පිළිබඳ දුරකාල ප්‍රස්ථාරයක් පහක් දැක්වී මුල් මිනිත්තු 2 තුල ගමන් කළ වේගය. පුතේ දන්නේ නැත්නම් තියාගන්න මෙහෙම දුරකාල ප්‍රස්ථාරයක වේගය සමානයි අනුක්‍රමණය. දුරකාල ප්‍රස්ථාරයක වේගය කියන්නේ අනුක්‍රමණය. එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. දුරකාල ප්‍රස්ථාරයක පුතේ වේගය කියන්නේ අනුක්‍රමණය. එහෙනම් පුතේ දුර මීටර 80යි. කාලය මිනිත්තු 2යි. එහෙනම් උත්තරේ 40යි. මිනිත්තුවට මීටර 40යි. මෙතෙන්දී ඒකක ලකුණු කපන්නේ නැහැ. ඒකක වැරදි නම් ලකුණු කපන්නේ නැහැ. එහෙම තමයි. මෙතන බලන්නේ ළමයට වේගය කියන එක ගන්න පුළුවන්. ඕනම දුරකාල ප්‍රස්ථාරයක වේගය කියන්නේ දුර බෙදීම කාලය. උස බෙදීම පළල. හරි. 16 වෙනි ගාන ඝන සිලින්ඩරයක පතුලේ අරය 14ක්ද වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1760ක්ද නම් සිලින්ඩරයේ උස ලැජ්ජයි බා. ඒ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 25RH ඕක සමානයි
1760ට. සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය දන්නේ නැත්නම් ලියා ගන්න. 25RH. අද ගෙදර ගිහිල්ලා මේ වගේ ගානක් ඩිසයින් කරපම් පුතේ. සීග්‍රයෙන්ම වෙන ළමයෙක් ගණන් 10ක් හදලා ගන්න අත්දැකීම එක ගානෙන් ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ගණන් නිර්මාණය. තනියෙන් ගෙදර ගිහලා ගණන් මේ වගේ ගානක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ ගණන් තවත් හැදුවේ නැතුණාට කමක්. ජීවිතය හදන්නේ. එහෙනම් පුතේ 2යි 5 කියන්නේ 7න් 22යි. අරය දීලා තියෙනවා කීයද? 14යි. 14 h උස දන්නේ නැහැ. 4ක් 1යි 4ක් 2යි දෙවරක් 22 44යි 88. 88යි h සමාන 1760. ගුණ කිරීම 88 එහා පැත්තට ගියාම විලිලැජ්ජයි. බෙදීම 88ක්. ඕන කෙනෙක් ගුණ කළ බලන 88 ඒව දෙකක් තමයි 1760. 160. 176 කියන්නේ 88 ඒව දෙකක්. එතකොට 1760 කියන්නේ 20ක්. එහෙනම් 20යි සෙන්ටිමීටර්. අත උසන්න මේක ආපු දරු පට්ටයක් උ. ඊළඟට න්‍යාස ගන්න. ඔයාලා පුලා බලා සිටි. පුදුම ආසාවක් තියෙන න්‍යාස. මන් දන්නේ න්‍යාස කිව්වම මූණ නිකන් අර කාටට දෙහියෙන් බුල් දැම්මම. න්‍යාස වලට බයයි. මේව ලියාගෙන ඉපදේ. පට කාලේ ලියාගෙන. හරි. මේ හරි. ඉක්මන් කරන්න. ඊළඟට 17 ගාන. 17 වෙනි ගාන බලා ගන්න. 3 ඍණ 1 බිංදුව 2 1 ඍණ 2 සමානයි x y. පුතේ උඹලා දන්නෝ න්‍යාස දෙකක් ගුණ කරනවා නම් කොහොමද ගුණ කරන්නේ? පේලි තීර. concept එක මොකද්ද? පේලියකින් තීරයක්. ඔන්න බලන්න. මේ පේලියෙන් මේ තීරය ගුණ කරනවා. ඊළඟට මේ පේලියෙන් මේ තීරය. ඔච්චර. පේලි හැමතිස්සෙම මතක තියාගන්න පුතේ න්‍යාස ගුණ කරන්නේ පේලියකින් තීරය. පේලි තීර ගුණ කරන්නේ මෙහෙම බලන්න. පළවෙනි එකගෙන් පළවෙනි එකක් ගුණ වෙනවා. තුන් වරක් එක තුනයි. ඍණ 1 ඍණ 2කින් දෙවෙනි එක දෙවෙනි එකගේ ඍණ 1 ඍණ 2කින් ධන 2. එක උත්තරයක් ආවා. ඔන්න බලපන් මෙතන. බිංදුව 1න් බිංදුව. දෙවරක් ඍණ 2 ඍණ 4. එහෙනම් උත්තරේ එන්නේ 3යි 2යි 5යි ඍණ 4. එහෙනම් x කියන්නේ කීයද? x කියන්නේ 5යි y කියන්නේ ඍණ 4යි. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. අවංකෙන් පොඩක් අත උස්සන්න බලන්න නියමයි. හොඳ අනාගතයක් පේනවා. සුපිරි. ඔමයා. මේව ලියාගන්න පුතේ ගෙදර ගිහිල්ලා තිලිනේ මගේ රත්තරන් පුතේ මේ වගේ ගණන දෙකක් හදන්න. ආදරයට කියන්නේ. ඔයාලයි සෙට් එකේ මේ මා කොරෝනා වලට කලින් තිබිච්ච උවමනාව මේ වෙනකොට චුට්ට අඩු වෙලා තියෙනවා. ඉස්සර ඔයාලා මට මතකයි 11 වසරේ පන්තියටත් එනවා. 10 වසරේ පන්ති පිට නේ. දැන් එහෙම එන්නේ. තව මේ අලුතෙන් සෙට් එකක් ඉන්නවා. ඒකට එන්න මම ගරු කරනවා. හරි. අද ඉන්නේ නැහැ. මේ සෙට් එකක් ඉඳගෙන වැඩ කරනවා. සුදීරලා එහෙම පට්ට. දැන් නියමටම වැඩ කරනවා. මේ දවස්වල අපි කරන්නේ වර්ගද සමීකරණ. කැමති කෙනෙක්ට එන්න පුළුවන්. අනිවාර්යෙන් විභාගෙට එනවම තමයි. ලකුණු 10ක්. මගේ මේ ඔන්ලයින් ළමයින්ටත් මම කියන්නේ ලින්ක් එක දාන්නම් ගෲප් එකට. මේ 11 වසර අලුත් පන්තිය අලුත් 11ට පුළුවන් නම් සම්බන්ධ වෙන්න. හරි වටිනවා. හරි. පුළුවන් නම් ඉන්න මම වද දෙන්නේ නැහැ. වද දෙන්නේ නැහැ කිසිම ක්‍රමයක. හරි. හරි ඊළඟ එක පුතේ 18 වෙනි ගාන චුට්ටක් බලන්න 18 නෙත් මේ
x වර්ග ඍණ 49 සමානයි බිඳුව. ආගෙන x වර්ග ඍණ 49 සමානයි බිඳුව. මේවට කියන්නේ පුතේ වර්ග දෙකක අන්තරය සහිත වර්ගජ සමීකරණ. මේවට කියන්නේ වර්ගජ සමීකරණ වර්ග දෙකක අන්තරය. මෙහෙමයි ගන්න. බලන්න. x වර්ග 49 කියන්නේ 7 වර්ග. මේ වර්ග දෙකක අඩු කිරීමක්. එහෙනම් වර්ග දෙකක අන්තරය. x ඍණ 7යි x ධන 7යි. අන්න සාධක කැඩුවා. අන්න සාධක කැඩුවා. x ඍණ 7යි x ධන 7යි. දැන් පුතේ බලන්න තර්කේ බලන්න. දෙන්නේ ගුණ කළ බිඳුව හැදෙනවා නම් නිකමට කල්පනා කරලා බලපන්. කිසියම් සංඛ්‍යා දෙකක් ගුණ කළ බිඳුව හැදෙනවා නම් එකක් හරි බිඳුව වෙන්න ඕන නේද? එහෙනම් මේ දෙන්න ගුණ කළ බිඳුව හැදෙනවා නම් x ඍණ 7 සමානයි බිඳුව හෝ x ධන 7 සමානයි බිඳුව විය යුතුයි. ඍණ 7 එහා පැත්තට ගියාම පුතේ ධන 7යි. ධන 7 එහා පැත්තට ගෙනාම ඍණ 7. ඔන්න උත්තරේ. පට්ට ගන්න අප මරු. ඊළඟ මරු ගණන් සෙට් එකක් තියෙනවා. හදහම් පුතේ. දෙන්න මට විනාඩියක්. හරි. දැන් හොඳයි. ආගෙන හරි. සතියට බැටරි කෑලි 20ක් විතර යනවා. ආගෙන මෙන්න ඊළඟ ගන්න 19 බලා ගන්න මැනික 19 ආගෙන A D B C E අංශක 30යි මෙතන y නේ x 65යි හරි අපිට කියනවා CBE x ගේ අගය හොයන්නලු ලැජ්ජයි පුතා ලැජ්ජයි පණ යන මොකද ගන්න ඔන්න බලන්න තර්කේ බලාගෙන තර්කේ බලාගෙන අත උස්සන්න මේකට උත්තරයක් ආපු කට්ටිය මරු මෙන්න තර්කේ බලාගන්න සම්පූර්ණ ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි 65යි 30යි කීයේ 95යි එහෙනම් 180න් 95ක් ගියාම මූ වෙනවනේ 180න් 95ක් ගියාම කීයේ 85යි තේරෙනවද ඊළඟට ඔබලට පේනවද මේක වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොකද්ද වෙන්නේ එහෙනම් මේක 85යි යකෝ උත්තරය 85යි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය චතුරාර්ය නංගිට කියන්නේ හරි දැන් මම දැන් කොට වෙලාවක් ඉඳන් බලන් හිටියා හරි ලිමිට් එක දැන් පැනලා තියෙනවා තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ වැඩේ කරන්න යාළුවා පාඩුවේ ඉන්න දේ හරි ඉක්මන් කරා ඊළඟ පාර හැම නෙවෙයි කියන්නේ කියවනෝ කියුණි ඉවර යන්නේ හරි 20 වෙනි ගාන ඔය හරි චතුර මේ චතුර ගැන මම වචනයක් කියන්න ඕන මොකද ඒ තරම් ශ්‍රේෂ්ඨ දරුවෙක් පිරිමි ළමයින් සියලු දෙනාම පස්සට යන්න try කරද්දි චතුර විතරක් ඉස්සරහා පෙළී ඉන්නේ හැමදාම
මාර චරිත. ඉතින් ඒ ළමයට ඒක පාඩුන්නේ නැහැ. දෙයියෝ ඒක වරම දුන්නා. ඉතින් ඒක මං ඉල්ලීමක් කරන්නේ. නංගිට ඒක පිළිහිලා නැහැ. නංගි හරි කෙලිලෝ. ආගෙන. අයියා හරි තැම්පත්. ආගෙන. පුතේ 20 වෙනි ගාන. බලාගෙන. 20 2x වර්ග y 5 බෙදීම xy බෙදීම 4 බලාගෙන ඉන්න. ඉතින් මේවට කියන්නේ බීජීය භාග බෙදීම. මේ වගේ ගානක් ගෙදර කියලා ඩිසයින් කරන්න පුතේ. මෙන්න මෙහෙමයි. හරි ලේසි. බෙදීම ಗುಣ කිරීම කරනකොට උඩ යට මොකද්ද වෙන්නේ? මාරු ඕනම මීහරකෙක් දාන්න. භාගයක බෙදීම ಗುಣ කිරීම කරනකොට දකුණු පැත්තේ කාගේ උඩ යට මොකද්ද කරන්නේ? මාරු කරනවා. ඔන්න බලන්න කැපෙන කැපිල්ල. හරි ආසයි අප්පා මේ බලන්න. x එකයි 2ට 1. දෙන්නේ කිට එකක් කැපුණා. y ට y කැපෙනවා. උඩයි යටයි තව කැපෙනව නැහැ. 2x 4න් වැඩි කරාම 8x යට 5. 8x බෙදීම 5. හරි ලේසියක්. ලකුණු 2. මහ නෝන්ඩි ගණන් ටිකක් තියෙනවා. ඊළඟට 21. අන්න 21 සුපිරි. එක දවසක් මේ ආගෙන ඉන්න මම මේ පේපර් ක්ලාස් එකක් කළා අර කොරෝනා කාලේ රෑනේ පන්ති තිබුණ මතකද ඔයාලට පේපර් ක්ලාස් එක කළා මම බත් කන්න බත් පිඟාන අතර ගත්ත විතරයි කෝල් එකක් තියෙනවා මම කෝල් එක ආන්සර් කරා ආන්සර් කළා කියනවා සර් මම කතා කරන්නේ ගම්පහ දරුවෙක් ගම්පහ සර් අපේ පැත්තේ ගුරුවරු ඔක්කොම කරන්නේ ස්ක්‍රීන් එකට දාලා අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා පේපර් ක්ලාස් කරනවා කියන්නේ මේ පේපරේ ස්ක්‍රීන් එකකට දාලා ඒක සිස්ටම් පුරවන. නැත්තම් ස්ලයිඩ් හදලා උගන්වනවා. අනේ සර් මට මොකද්ද හේතුව දන්නේ නැහැ. මට ඒක එච්චර ලොකුවට වදින්නේ නැහැ. අර සර් මෙහෙම අතින් ඇඳලා කියලා දෙනව තරම් හරියන්නේ නැහැ. සමහර ළමයි ඉන්නව එහෙම. දැන් මටත් ඕන නම් මෙතන ප්‍රොජෙක්ට් එකක් ගහලා මේ රූපේ මෙහෙම බොක් ගාලා දැම්මා හිස්ටන් ටික පිරෙව්වා විනාඩි 30න් මම මේ පරි ඉවර කරන්න පුළුවන්. මම මේ රූප රාමු ඇඳ ඇඳ කරන්නේ පුතේ ලොකු දෙයක් ඔබට නොදැනි ඔලුවට යනවා. ඒක මම දන්නේ නැහැ ඔබට තේරෙනවද කියලා. අර මගේ උඩ තට්ටුවේ දැක්කනේ ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා. ස්මාර්ට් බෝඩ් එකක් උඩ තට්ටුවේ තියෙනවා AC රූම් එකේ තියෙනවා. මම ඒක පාවිච්චි කරන්න නැතුව මේ අතින් අඳින්න හේතුවක් ඇතුව. මටත් ලේසි අතින් අඳින්න ඕනේ නැහැ. හැබැයි අතින් අඳිනකොට එන ගැම්ම ස්මාර්ට් බෝඩ් එකෙන් ගන්න. කොච්චර තාක්ෂණයේ දිනුනොත් නේ අර ඔන්ලයින් වලට වැඩිය ගුරුවරයා ළඟ ඉන්නව නම් හොඳයි කියන්නේ ඒකනේ. හරි අහගෙන. පුතේ ආගෙන ඉන්න ඔය අනු වෘතයේ කේන්ද්‍රය වේ AD සමානයි DC ද ABC අංශක 50යි AB නෙවෙයි ABO නේ ඒක මම හදන්න කිව්වා OAD අහන්නේ මෙන්න මේක අහන්න උදයන්ග සර් x දාපු එක අහන්න හරි ලේසි පුතා මොලේ තියෙන ඕනම එකක් දන්නෝ කේන්ද්‍රයේ ඉඳලා ජායක මධ්‍ය ලක්ෂ්‍ය මේ දෙක සමාන කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරන රේඛාව ලම්බයි හරිද හරි ඊළඟට ඕනම මොලේ තියෙන දරුවෙක් දන්නෝ මේ තියෙන වෘතයේ අරයන් පාද දෙක සමාන නම් ත්‍රිකෝණ දෙකේ අනිවාර්යෙන් කෝණ දෙක මොකද්ද වෙන්නේ මේක 50 නම් මේකත් 50 තාම උත්තරය ආවේ නැහැ මේක 50 නම් මේක 50 නම් එතන 100යි එහෙනම් අනිවාර්යෙන් මේක 80යි එහෙනම් දැන් මෙන්න මේ ත්‍රිකෝණේ දිහා බලන්න මේක 90යි 80යි 90යි 80යි කියේ 170යි එහෙනම් 180ක් වෙන්නේ x කීයද අංශක 10යි අද උසන් අංශක 10 ආව නම් ඔබ පාට්ට දක්ෂයෙක් පුතා ආයිමක් කියන්නම් පොඩක් බලා ගන්න නොතේරුණු කෙනෙක් මේ වෘතයේ අරයනේ අරයන් සමානයි කියන්නේ ත්‍රිකෝණයේ පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන මේක 50 නම් මේක 50 එතකොට 50 50 100යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180 වෙන්න මෙතන 80 වෙන්න ඕන කේන්ද්‍රයේ ඉඳලා ජායක මධ්‍ය ලක්ෂ්‍ය කරන රේඛාව අනු මෙතන ලම්බයි 90යි 90යි 80යි 170යි එතකොට ත්‍රිකෝණ මෙන්න මේ 2T ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු 180 වෙන්න මේක 10 වෙන්න 180න් 170ක් ගියාම x 10යි උත්තරේ 10යි අත උස්සන 10 ආපුද පට්ට හොඳ මරු
ඇත්තනම 10 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඊළඟට පුතේ ඔන්න හැමදාම එන ගාන මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එක දරුවෙක් මට කියනවා අනේ සර් මේක සමාන්තර නැහැ. අනින්න හිතන හිල් වෙන්නේ. මං කව සමාන්තරය කියලා දෙන්නම ඕනද? නෑ නෑ. ඈට පස්සේ තමයි තේරුනේ. රූපයේ AB 10යි. මේක 10යි. AB 10යි. BC 24යි. අපිට කියනවා AB හි මධ්‍ය ලක්ෂය මොකුත් නැහැ. AB හි මධ්‍ය ලක්ෂය D කියලා තේරෙනවා. දීලා පොඩ මැකිලේ. AE හි දිග. AE හි දිග. AE ගේ දිග. ඔන්න බලන්න ගන්න හැටි. සුදු. පට්ට ලේසි. බලාගෙන ඉන්න ගන්න හැටි. බලාගෙන ඉන්න. පිටිපැත්ත. මෙතන කෝණයට මෙතන කෝණය සමාන නිසා අනුරූප කෝණ සමාන නිසා මේ දෙන්න සමාන්තර. මධ්‍ය ලක්ෂයක සිටන අඳින සමාන්තර රේඛාව මගින් මේකත් හරියටම දෙකට බෙදෙනවා. ඒ වගේම මේක 24 නම් ඒකෙන් භාගය මේක 12 වෙනවා. මේක 10 නම් ඒකෙන් භාගය මේක 5 වෙනවා. එහෙනම් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා පයිතගරස් ප්‍රමේය දැම්ම නම් ටක් ගාලා AE ගන්න පුළුවන්. අන්න බලන්න පයිතගරස් ප්‍රමේය. AE වර්ග සමානයි කර්ණීය වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. 5 වර්ගය දන 12 වර්ග. AE වර්ග සමානයි 5 වර්ගය 25යි 12 වර්ගය 147ක. AE වර්ග සමානයි 25යි 144 169. දෙපැත්තම වර්ගමූලය දැම්මම වර්ගයට වර්ගමූලය කැපෙනවා. AE සමානයි කීයද? 13. අත උසන්න 13 ආපු දරුවෝ අඩු මරුනේ සුපිරි. ඇත්තනම මේක ආව නම් පට්ට දක්ෂේ. පයිතගරස් ප්‍රමේය. අපි හිතුවේවත් නැහැ. හිතුවේවත් නැහැ. හරි. ඊළඟට 23. ඊළඟට 23. හරි බලාගෙන ඉන්න. හරි අහගෙන ඉන්න. 23. පන්තියක සිසුන් ගණිත විෂයට ලබාගත් රයි. අපිට කියනවා සංඛ්‍යාත බහුවාස්තය. මැනික මෙන්න සංඛ්‍යාත බහුවාස්තය අඳිනකොට මෙන්න මේ නීති ටික තියෙනවා නම් ඔබ දක්ෂයෙක්. දැන් ඔහොම තියෙනවනේ. ඔහොම තියෙන්නේ. බලාගෙන ඉන්න. හැම ස්තම්භයකම හරි මැද මධ්‍ය ලක්ෂය අකුණු කරන්න. හරි. මෙතන ස්තම්භ දෙකක් එකටනේ. එහෙනම් අනිවාර්යෙන් මධ්‍යගයන් කීයක් තියෙනවද? දෙකක් ලකුණු කරලා තියෙනවා. නැත්තම් ඉවරයි. ඒක තමයි ගුරුවරයා බලන්නේ. මෙතන එකයි මෙතන එකයි. දැන් ඔය ටික යා කරන්න. ඔන්න සංඛ්‍යාත බහුවාස්තය. හරිද? නෑ. ඕක දැන් අවසන් කරන්නත් ඕන. කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. මෙන්න මේ බලාගෙන ඉන්න. මෙන්න මේ ඉරේ ඉඳලා මැදට තියෙන ગેප් එකම අරගෙන ඒ සයිස් එකම අරගෙන මෙතන පිටත් තියන්න. ඇයි සර් එහෙම කරේ? ඇයි බං සංඛ්‍යාත බහුවස්ත්‍රයේ ජාල රේඛයේ වර්ගඵල සමාන වෙන්න ඕන. මෙතනින් කැපෙන කෑල්ල මෙතනින් අහු වෙන්නම ඕන. ඒක නීතියක්. මෙතනින් කැපෙන කෑල්ල මෙතනින් අහු වෙලාම තියෙන්න ඕන. මෙන්න මේ ગેප් එක මෙතනින් තිත තියලා මේකේ වර්ගඵලය මේකේ වර්ගඵලය සමානයි. ඔන්න ඔහොම ඇඳලා අවසන් කරලා තියෙනවා නා. ලකුණු දෙකක් දෙන්න. සංඛ්‍යාත බහුවස්ත්‍රය. සංඛ්‍යාත බහුවස්ත්‍රය. ඊළඟට 24 වෙනි ගාන. 24 වෙනි ගාන බලන්න. x y a බලාගෙන ඉන්න මැනික b c
60යි. බලාගෙන ඉන්න 40යි. 50යි. අපිට කියනවා CAB හියක්ය. C මේක අහන්න. ඔන්න බලහන් මං ගන්න තර්කය බලාගෙන. හරි. මේක 50යි. එක හරි. මේක 60යි. මේක අහන්න. දැන් ඔන්න බලන්න ඉතාමත් සරලව මේක ගන්න පුළුවන් බලාගෙන. 50යි 40යි කීයද? 90. එතකොට මං ස්පර්ශකයකදී 90ක් යන්ද කියන්නේ ස්පර්ශකයකදී 90ක් ඇඳුන කියන්නේ මේ මොකද්ද මේ? විස්කම්භය නේද? විස්කම්භය මගින් පරිධිය ආපාතනය කරන කෝණය 90යි. එහෙනම් මේක 90 නම් මේක 60 නම් අනිවාර්යයෙන් මේක කීයද? යකෝ මරුස තාක්‍රමයක් තියෙනවා. මේකුත් තියෙනවා. ඔක තමයි කෙටිම ක්‍රමය. තව ඕනනම් තව වෙන ක්‍රමයකින් හදපු කෙනෙක් ඉන්නවා තොස්. තියෙනවා. very good. කොහොමද දන්නවද? ඒක. වෘත්තයකදී ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයේදී ඇඳි කෝණයක්. මේක සමානයි මේකට. ඒකාන්තර වෘත්තකාණ්ඩය. මේක 60 නම් මේක 60. මේක 60. එතකොට සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු 180 වෙන්නේ. 180න් 60යි 40යි 50යි අයින් කරගමු මේක. ඒත් 30යි. ඡාන්නේ හැදුවේ එහෙමද? ආ 40යි 60යි. හරි සතුටින් ඉන්නේ අප්පා. ඊළඟට අවසාන ගාන 25 වෙනි ගාන. අපි බලමු මේ පේපරේට ලකුණු කෙටි පේපරේ අඩුම 30ක් තියෙන්න ඕන. කෙටි පේපරේ. ඊළඟ පේපරේට 20ක් තිබුණත් ඇති. බලමු. AB ලක්ෂ හරහා යන පරිදිත් 3 අරය සෙන්ටිමීටර් 3ක් වන පරිදි වෘතයක් ඇඳ යුතු ඇත. වෘතයේ කේන්ද්‍රය වන ලක්ෂය C සොයා ගැනීමට අවතා. පුතේ AB ලක්ෂ හරහා යනව නම් අනිවාර්යෙන්ම ලම්බ සමච්ඡේදක. එහෙනම් ගහන්න ඕන කෙලින්ම ලම්බ සමච්ඡේදකයේ ගහන විදිය ඉතින් කියලා දෙන්න ඕනේ නෑනේ. යකඩ තුඩ තිව්වා උඩින් චාපයයි යටින් චාපය. ඔන්න ඕක තමයි බලාපොරොත්තු. ඊට පස්සේ සෙන්ටිමීටර් 3ක් දුරින් ගේම ගහන්න පුළුවන්. හරි. බලන්න ලකුණු 50න් කීයද බලන්න එකතු කරලා බලන්න. එකතු කරලා බලන්න දෝනි chat එකට දාන්න වොජිනිලා එහෙම. ලකුණු 50න් කීයද බලන්න. ඉක්මන් කරන්න. මේ නැගිටින්න 30 හෝ 30ට වඩා වැඩි. කෙලිම නැගිටින්න 30 හෝ 30ට වඩා වැඩි. නැගිටින්න කියන්නේ නැගිටිනවා. 30 හෝ 30ට වඩා වැඩි. අවංක වෙන්න. බොරුවට නැගිටින්න එපා. පිරිමි ළමයි නැගිටිනවකෝ 30 හෝ ඔන්ලයින් දරුවෝ බලන්න අතුසන් 30 හෝ 30ට වඩා වැඩි. හරි. මාරු සොපෙරි. හිත කියනවා අනිවාර්යයෙන්ම ලොකු ගේමක් ගහයි. හරි වාඩි වෙන්න. සතුට. සතුට. අපි යන් ඊළඟ පේපරේ ඉක්මන් කරන්න. B කොටසට ව්‍යුහගත පේපරේ. දැන් යන් ව්‍යුහගත පේපරේ. අවුරුදු උත්සවයක පැවති ක්‍රීඩාවක් සඳහා පුවක් ගසකින් කපාගත් කොටසක් කැබිල්ලකින් 8න් එකක් පොළව යටට සිටිනසේ ඉඳ පුවක් ගහෙන් 8න් එකක් පොළව යටලු. හරිනේ බා. ඔව් ග්‍රීස් ගහක්. අනිවාර්යයෙන්ම පුතේ ග්‍රීස්
අරංගල මධ්‍ය මහාවිද්‍යාලයේ ලස්සන වැඩක් වුණා. අවුරුදු උත්සවේ ග්‍රීස් ගහ ඉන්න තිබුණේ කට්ටිය. උන් කට්ටිය හැන්දෑවේ ටෝප් එක හරිද? දැන් කම්මැලි කමට චුට්ටක් හාරලා වල දැම්මා. නීල් අයියා ග්‍රීස් ටික ලියලා උඩට යනකොට මේ වුණා දොතුන් ගාලා දිව. අද කොහොමාරේ මිනිස්සේ බේරුණා. යට වුණා නම් අර නීල් අයියාත් වැඩහින්ද පැන්නා. යන්නේ වගේ. පුතේ අහගෙන ඉන්න. අටෙන් එකක් යට දාලා. ඇත්තටම පුතේ අඩුම තරමේ අටෙන් එකක්වත් යට දාන්න ඕන. නැත්තම් ඔක ඉගිලෙනවා. අයියෝ අර කුටි දෙනේ නගිනවද අර? ග්‍රීස් ගහ. බොරුව කරන්නේ හොඳේ. බොරුව කරන්නේ අර ග්‍රීස් ගහ දැන් එහෙම ග්‍රීස් අයින් කරනවා පට්ටපල් බොරු කරන්නේ අර. හරිද? අර නගින කට්ටියන්ට ඕක පැයෙන් නගිනවා. සමහරු ආධාර කර පට්ට ලේසි. සමහරු ආධාර කරනවා. හවස 4 විතර වෙනකන් අරක ගන්නෙ නෑ පුතා. අද ඇද ඉන්න. හරි. අර දැන් ඔය නගින කට්ටියන්ට පුතා බුදුහාමේ පොල් වල කටේ තියන් බහින්න. හොරාට පොල් කඩන්න ගියාම ගෙදර මිනිස්සු දන්නේ නැහැ වල්ල නැහැ. ගෙදර පොල් වල නැහැ. ඇයි? පොල් වල කපලා ගල කටේ තියාගෙන හීන්ටාලේ වහලා ගෙදර ගිහින් තමයි වල්ල බිමින් තියන්නේ. හරිද? හරි බඩු කෑ. අහගෙන. අහගෙන. සත්‍යද? පිස් මොන සත්‍යද? පුතාලා කිව්වට පිළිගන්නේ ගෙදර ඉස්සරහා තියෙන සඳුන් ගහ උගුල්ලලා කුට්ටි කරලා අරන් යනකම් ගෙදර මිනිස්සු දන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න. ඒ තරම් දැන් ආයුධ සූක්ෂමයි. ආයුධයක් තියෙනවා සඳුන් ගහ මෙහෙම කම්බිය දාලා හයි කරාට පස්සේ සඳුන් ගහ මෙහෙම ඉකිලෙනවා. මේන් ගන්න සද්දයක් නැහැ. අලුඩනේ. ටික් ගාලා මැද කඳ ටික අරටුව ගත්තා. ගස් කොළන් ටික එතනම තියුවා. හොරා ගෙදර. උදේ නැගිටිනකොට කෝක සඳුන් ගහ. සඳුන් ගහේ භාගයයි තියෙන්නේ. ආගෙන. අවුරුදු මේ වැඩි කතාව ගියා වැඩි 8න් එකක් පොළොවේ යටට ඉඳලා පොළොවෙන් ඉහළ සිටින අනේ ලැජ්ජයි යකෝ 8න් එකක් ඉඳුවා නම් ඉතුරු කීයේ 8න් 7යි ලකුණු 2යි 2 කොට කැබැල්ලේ දිග වැඩි වෙන නිසා කොට කැබැල්ලේ දිග වැඩි වෙන නිසා මුදුනෙන් පොළොවෙන් උඩට සිටින කොටසේ දිගෙන් 14න් එකක් කපා ඉවත් කරන ලදී නම් උඩ සිටින කොටස මුළු කැබැල්ලෙන් කවර බංග. ඒ කියන්නේ පුතේ දැන් දිග වැඩි උස වැඩි ඉන්දුවට පැත්තෙත් උඩ වැඩි. එතකොට දැන් උඩ තියෙන්නේ පොළවෙන් උඩ තියෙන්නේ 8න් 7යි. පොළවෙන් උඩ තියෙන්නේ 8න් 7යි. ඕකෙන් 14න් එකක් කපලා ඉවත් කරා දිග වැඩි. පුවක් ගහ වුණත් උස වැඩි වුණොත් නගින්න බෑ. ගාන්ට තියෙනවා. එහෙනම් ඇලවෙනවා. ඔව්. 4ක් 1යි 4ක් 2යි. දෙවරක් 16න් 1යි පුතා. හැබැයි උත්තරේ ඕක නෙවෙයි. අහන්නේ ඕක නෙවෙයි. ගොංකමට ඕක දාලා මම දැක්ක සමහරව ඉන්නවා. අපෙන් අහන්නේ කපා ඉවත් කරන ලද්දේ නම් පොළවෙන් උඩට සිටින කොටස මුළු කොටසෙන් කවර භාග. ආන්න. පොළවෙන් තිබුණේ දැන් 8න් 7යිනේ. ඒකෙන් 16න් එකක් කපලා අයින් කරා. 8න් 7න් 16න් එකක් අඩු කරාම හරයන් සමාන කරගන්න මෙයා දෙකෙන් වැඩි කරනවා. දෙවරක් 8 16යි. දෙවරක් 7 14යි. 16න් 1යි. 14න් එකක් ගියාම 16න් 13යි ඉතුරු. එතෙන්ට ලකුණු 3ක් දෙන්න. ලකුණු 3යි. ඊළඟට කියනවා කපා ඉවත් කරන ලද කොටස කපා ඉවත් කරන ලද කොටස 50ක් නම් සෙන්ටිමීටර් පොළවෙන් උඩට සිටින කොටස කොපමණ ලැජ්ජයි අප්පා මෙන්න බලන්න සුදනෝනා කපා ඉවත් කරේ 16න් 1යිනේ 16න් එකක් කියන්නේ සෙන්ටිමීටර් 50ක් නම් දෝනි කපා ඉවත් කරේ 16න් 1යිනේ 16න් 1යි කියන්නේ සෙන්ටිමීටර් 50ක් නම් පොළවෙන් උඩ තියෙන්නේ 16න් 13යිනේ එහෙනම් 16න් 13 50 වැඩි කරනවා 13න් උත්තරේ කීයේ 650 13 අත උස්සන්නේ කාපු දරු මරුබ එතන ලකුණු 2යි ඊළඟ එකට ලකුණු 3යි එතකොට ඉවරයි
ආගෙන අපේ ගෙදර එකක් කොහොමද? ආගෙන හරි. ඊළඟට කියනවා පුතේ භාග ගානක් දීලා තියෙනවා සුළු කරන්න. සුළු කරමු. 5න් 4යි 3න් 2යි 2යි 5න් 1 පැටියෝ මේවට යොදාගන්නේ වන් බෙකුදරි නීතිය. පොට්මාස් මෙතඩ් එක. ඉංග්‍රීසි මීඩියම්. වයන්නෙන් කියන්නේ වරහන්. අල්නෑන්නේ කියන්නේ අල්නෑන්න. වන් කියන්නේ බෙදීම මොන ඔහොම යන්නේ. දැන් පුතේ ඉස්සෙල්ලම වරහන සුළු කරන්න ඕන වෙන රෙද්දක් කරන්න එපා. හරයන් සමාන කරගන්න මෙයා 3න් වැඩි කරනවා. මෙයා 5න් වැඩි කරනවා. 15න් 12යි 15න් 10යි. බෙදීම මෝන්නම් විෂම භාග පස්වරක් දෙක 10යි විෂම භාග කරගන්න. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරගන්න ඕන. 15න් 12න් 15න් 10ක් ගියාම 15න් 2යි. බෙදීම ගුණ කිරීම කරාම උඩ යට මාරු වෙනවා. මේ බෙදීම ගුණ කිරීම කරාම දකුණු පැත්තේ කාගේ උඩ යට මාරු වෙනවා. පස්වරක් 1යි පස්වරක් 3යි. උඩ ඉතුරුයි 2ක් 3 වරක් 11 33. අත උස්සන්න මේ උත්තරය ආවන. පට්ට මරු. ඇත්තනම පුතේ මේවා බැරි නම් උඹලා 9 වසර බෑ. 9 වසරේ පිස්සු කෙල්ල තියෙනවා. ඊළඟට දෙවෙනි ගාන බලන්න. මෙතෙන්ට ලකුණු 2යි ඔක්කොම 3යි. ලකුණු එකතු කරලා බලන්න ලකුණු 10න් කීයද කියලා. පුතේ මේක ලියාගෙන යන්න. ගෙදර ගිහිල්ලා ලියාගෙන බලන්න. ඇයි මට බැරි වුනේ? ඊට පස්සේ මේ වගේ ගානක් තනියෙන් ඔබ නිර්මාණය කරා. ඔබ නිර්මාණය කරාට පස්සේ මං ගාන ඉතාමත් අතදරුවෙක් බවට පත් වෙනවා. ඔබ තනියෙන් මේ ගාන නිර්මාණය කරා. නිර්මාණය හරි. ඊළඟට කියනවා රනිල්. ඔයාලා ආසම චරිත. රනිල් මෙයාට ආනයනික මිල ලක්ෂ 50ක් වටිනා වාහන බද්දක්. තීරුබදු ප්‍රතිශතයේ 125ක් වන අතර තීරුබදු රහිතව 110ක වැට්. right. බදු රහිතව ලබාගත හැකි. මේ එකක්වත් නැතුව ගන්න පුළුවන්. මේ සඳහා උට මූල්‍ය ආයතනයකින් 104ක සුළු පොලියට සමාන වාරික වලින් අවුරුදු 5ක් ගෙවීමට එක ණයක් ලබන්න. ලක්ෂ 50ක් දීලා තියෙනවා 104. කොච්චර දෙයක්ද බං? ලක්ෂ 50ක් 104ට දෙනවා කියන්නේ අම්මෝ. අනිත් එක සුළු පොලිය. හරි. තෝනි බලාගෙන ඉන්න. මූල්‍ය ආයතනයේ ලබාගත් මුදල් ගෙවී යුතු මුළු පොලිය. බලාගෙන ඉන්න. සුදුනෝනා බලාගෙන ඉන්න තර්කේ. 100ට 4 නම් ලක්ෂ 50ට කීයද? නැත්තම් ලක්ෂ 50 100ට 4න් වැඩි කරත් උත්තරේ එනවා. x වැඩි කිරි x ලිව්වා. x එක්ක ඉන්න එක යටට දැම්මා. අනිත් දෙන්න ಗುಣ කළා උඩින් දානවා. බිංදු දෙකට බිංදු දෙකයි. 50000 4න් වැඩි කරාම කීයද? ලක්ෂ 2යි. ලක්ෂ 2යිනේ. ඔව්. ඔය තියෙන්නේ අවුරුද්දක පොලි. අවුරුදු 5කටනේ ගන්න. එහෙනම් ඕක වැඩි කරනවා කීයෙන්ද? 5න්. වසර 5ක පොලිය. වසර 5ක පොලිය. ලක්ෂ 2 වැඩි කරනවා 5න්. ලක්ෂ 10යි. කොහමද? ලක්ෂ 50යි ගත්තේ. අවුරුදු 5කට පස්සේ ලක්ෂ 10ක් ගෙවනවා. අහිංසක සල්ලි නැතිකම නේද? අපි කියන ඕක ගන්න. හරි. ඊළඟට කියනවා මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුළු මුදල. මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුළු මුදල කොහොමත් ලක්ෂ 50 ගෙවන්න ඕන. තව ලක්ෂ කීයක්ද? 10යි. 50යි 10යි කීයේ? ලක්ෂ 60යි. මූල්‍ය ආයතනයට ගෙවන්න ඕන ලක්ෂ 60ක්. ඇයි ලක්ෂ 50ක් ණයට ගත්තා. පොලිය ලක්ෂ 10යි 50යි 10යි 60යි. මූල්‍ය ආයතනයට ගෙවිය යුතු වාරිකය එකගේ. වාරිකය ගන්න පුළුවන්.
ලක්ෂ 60 බෙදන්න ඕන. පුතේ මේ අවුරුදු 5යි කියන්නේ මාස කීයද? අවුරුදු 5යි කියන්නේ මාස කීයද? 60යි 60. 10000. මාසෙට ගෙවන්න ඕන 10000. දවුලකුත් නැහැ නේ. 10000 නෙවෙයි ලක්ෂයක්. මාසෙට ගෙවන්න ඕන ලක්ෂයක්. අම්බෝ. ලක්ෂයක්. අම්බෝ. ලක්ෂයක් දැකපු කාලයක් මතකද? ලක්ෂ මාසෙට ලක්ෂයක් ගෙවන්න. හරි. ඊළඟට කියන්න. රනිල් මෙයාට අන්න ඊළඟ ප්‍රශ්නේ සුපිරි. රනිල් මෙයාට වැට් බදු ගෙවීමට සිදුවේ නම් ගෙවිය යුතු මුළු මුදල. වැට් ගහන්නේ කීයද? වැට් බදු ගෙවීමට 100ට කීයද? තීරු බදු සහ වැට් බදු දෙකම ගහනවා. මට පොඩ්ඩක් කියන්න පුතේ මොලේ තියෙන ළමයි කල්පනා කරලා කියන්න වාහනයකට ඉස්සෙල්ලා වදින්නේ තීරු බදුද වැට් බදුද? වාහනයකට ඉස්සෙල්ලම වදින්නේ තීරු බදුද වැට් බදුද? ඩියුටි ෆ්‍රී එක තීරු බදු. තීරු බදු වැදිලා ඒ ඔක්කොටම නැවතත් ගහනවා මොකද්ද? වැට් බද්දා. හරිය අසාධාරණයි පුතේ. හරිය අසාධාරණයි. තේරුණානේ? right. බලගිනි. දැන් අහගෙන ඉන්නකෝ. ජපානු පුතා ඔය උදයන්ග සයිලගේ කාර් එහෙම ලක්ෂ 10කට විතර නිෂ්පාදනය කළත් එවන මෙහාට. ලක්ෂ 10ට නිෂ්පාදනය කළ මෙහෙට එවන. මෙහෙ ලංකාවට එනකොටම ලක්ෂ 24ක් බෝල් වල බදු වදිනවා. ඊට පස්සේ ආයිමත් වැට් බදු දානවා. තේන මහ අමුතු රටක් මේ ඒ ගාලත් මොන්ට මේ කන්න බෑ බෙදා ගන්න බැරුයි. හරි. දැන් අපිට කියනවා පුතේ රනිල් මහතාට තීරු බදු හා වැට් බදු ගෙව්වා නම් ඔහු ගෙවිය යුතු මුළු මුදල. ඔන්න බලන්න තර්කේ බලාගෙන ඉන්න. තර්කේ බලා ගන්න. තර්කේ බලා ගන්න. වැට් 100ට කීයද පුතේ? වැට් 100ට කීයද? 25යි. ආ? තීරු බදු කීයද? ඔව් තීරු බදු 25යි. ඔන්න බලන්න. සුදුනෝනා බලාගෙන. 100ට 25යි. මාත්‍යෝ විනාඩියක් බලන්න. 100ට 25ක් තීරු බදු. වාහනේ වටිනාකම ලක්ෂ 50. අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චර? මේ ක්‍රමයෙන් යන්න කවදාවත් වරදින්නේ නැහැ. x ලෙව්වා. x එක ඉන්න එක යටට දැම්මා. අනිත් දෙන්න ගුණ කළ උඩින් දැම්මා. බලාගෙන. බිංදු දෙකට බිංදු දෙකයි. 50000 25න් වැඩි කරාම. බිංදු දෙකට බිංදු දෙකයි. කීයන්නේ පුතේ? 50000 25න් වැඩි කරාම. 12 ලක්ෂ 50000. අඩු බලහන්කෝ පුතේ. වැට් තීරු බදු විතරක් වැදුන 12 ලක්ෂ 50000. වාහනේ ලක්ෂ 50. 12මාරක්ම වැදුන ලක්ෂ තීරු බදු විතර. දැන් මේ වෙනකොට වාහනේ කොච්චර වටිනවද? ලක්ෂ 50ට එකතු කරන්න 12 ලක්ෂ 50000. අම්මට කීයේ 62 ලක්ෂ 50000. ඔන්න බලන්නකෝ වෙන දේ. ඔන්න බලන්නකෝ වෙන දේ. තාම වැදුනේ මොකද්ද? තීරු බද්ද විතරයි. ඊළඟට වදිනවා වැට් එකක්. තව 110ක් වදිනවා. දහම්කෝ. කොහොම නෙවෙයි. ගොඩ බෑමේ කුලිය. ගබඩා පහසුකම් කියලා තව රෙද්දවල එකතු කරනවා. එකතු කළ වාහන ගන්න එපා කරනවා. ආගෙන නැත්නම් වාහන වැඩි වෙනවා. ආගෙන දැන් මේකට ගහනවා 110ක් වැට් එක. අන්න බලන්න. 100ට 10යි. 62 ලක්ෂ 50000. මං y කියලා ගන්න. අරස්තුනේ. y ලිව්වා y එක්ක ඉන්න එක යටට දාන්න. සර් මේ මෙච්චර ලේසි ක්‍රම තියාගෙන ඇයි සර් ඔය හැමතිස්සෙම මේ මෙන්න මේ තර්කේ දාන්නේ? ඒක ඉතින් උඹලට තේරුම් ගන්න කට්ටිය තේරුම් ගනින්. මං තර්කේ දාන්නේ හේතුවක් ඇතුව. නැතුව නිකන් ආවට ගියාට තර්ක දාන්නේ. බින්දු මේ බින්දුවට මේ බින්දුව බින්දුවට බින්දුව කීයේ 6 ලක්ෂ 25000.
වැට් එක වැදුන කීයක්ද? 6,25,000. 62,50,000ට 110ක් ගෙවම 6,25,000. ඕකත් එකතු වෙනවා අරකට. කාලකණි රටක් පුතා. ඕකත් එකතු වෙනවා. 6,25,000ට 62,50,000ක් එකතු වෙනවා. දැන් මරුපි ගන්න බොරු. අගෙන. එහෙනම් පුතේ දැන් වියදම ගන්න පුළුවන් 62,50,000ට 62,50,000ට ගෙවන්න ඕන කීයද? 6,25,000. 68,75,000. ලක්ෂ 50 වාහනේ දැන් 68,50,000. ඇත්තටම පුතේ දැන් ඔයාලා හිතනවා ඇති ඇත්තටම තීරු බදු ගහන්නේ 125යිද? මගේ කාර් එකට විතරක් ගහනවා 150ක්. අර ප්‍රියස් එකකට ගහනවා 100ට 100ක්. ලක්ෂ 50යි නම් කාර් එක තව ලක්ෂ 50ක් ගන්න. කෝටියයි කාර් එක. මා ඒ වගේ මහ ජරා රටක් මේක. ඔය රේන්ජ් රෝවර් කියලා වාහනයක් දැක්ක. රේන්ජ් රෝවර් එකට ගහනවා 100ට 300ක්. ඒ කියන්නේ අදිසුපෝකෝභෝගී. වාඩි වුණාම යනෝ දැනෙන්නේ නැහැ. අනින්න. රේන්ජ් රෝවර් එකක යනකොට ගෙදර ඉඳන් මේ වාහනේ පදිනවා වගේ. ගෙදර නිකන් පුටුවක ඉඳන් වාහනේ පදිනවා. අගින්. ඒකේ පුතේ මේ කෝටි දැනට වෙනවා. කෝටි 12යි ගාණක් වෙනවා දැනට. මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් 8 6 යනවා. වදිනෝ එහෙන් ඒවන්නේ ලක්ෂ 80කට. 80කට වගේ පොඩි මුදලකට එහෙ නිෂ්පාදනය වෙලා ඔක්කොම කළා. කෝටියක් කියමු. මෙහෙ තා කෝටි 3ක් ගහනවා. අතින් බදු විතර. වාහනේ යන්නේ මෙහෙ දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් 4යි. මේ කොරෝනා නිසා දැන් යනවා 8යි 9යි මොනවද? රුපියල් නෙමෙයි කෝටි. කෝටියට 1.7යි. හරි. ඊළඟට යන් තුන්වෙනි ගාන. අද මේ ඉක්මන් කරා. එක්තරා පාසලක උසස් පෙළ හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ සමත් සිසුන් 180ක් විෂය ධාරාවන් සඳහා ඉල්ලුම් කළ ඇති ආකාරය පහත දැක්වේ. විද්‍යා විෂය මෙන්න අගිනේ මම රූපය අඳිනවා. තාක්ෂණය, විද්‍යාව, වාණිජ්‍ය, කලා. අගිනේ පුතේ මේ කාටවත් කියන්න එපා. රහසක් කියලා දෙන්න. කාටවත් කියන්නේ නැද්ද? කියන්නේ නැද්ද? මතක තියාගන්න උදයන් රහස තමයි දෙනුවන් මතක තියාගන්න පැටියෝ. ඕනම වට ප්‍රස්ථාර මේ පාර බොහෝ විට වට ප්‍රස්ථාර ගානක් එන්න තියෙන ඉඩකට වැඩි. ඕනෑම වට ප්‍රස්ථාර ගානක් දුන්න ගමන් ඉස්සෙල්ලම කරන්න ඕන මොනයම් ක්‍රමයකින් හරි කේන්ද්‍රික කෝණය සහ අගයන් අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. ඔන්න බලන්න ගොඩනගන හැටි. ඔක්කොම ශිෂ්‍යයෝ 180යි. ඔක්කොම ශිෂ්‍යයෝ 180යි. එහෙනම් පුතේ ඔක්කොම ශිෂ්‍යයෝ නිරූපණය කරන්නේ කේන්ද්‍රික කෝණයේ අංශක 360. එහෙනම් උඹලට පේනවා හැමතිස්සෙම මිනිසුන් ගණන නැත්තම් සිසුන් ගණන දෙකෙන් ගුණ කර ගමන් කෝණය එනෝනේ. කෝණය දෙකෙන් බෙදපු ගමන් සිසුන් ගණන එනෝනේ. ඔන්න ඔයක අල්ල ගන්න. ඕක අල්ලගත්තට පස්සේ ගාන නිකන් සිම්පල්. ගාන අති සිම්පල්. තේරුණාද? තේරුණාද? එහෙනම් සිසුන් ගණන දෙකෙන් වැඩි කරාම කෝණ ගණන එනවා. කෝණ ගණන දෙකෙන් බෙදුවම හැම ගානෙම මෙහෙම නෙමෙයි හොඳේ. ගානෙන් ගානට ඔක වෙනස්. දැන් අපිට කියපම මෙහෙම. විද්‍යා විෂය තෝරාගත් සිසුන් ගණන තාක්ෂණ විෂය තෝරාගත් සිසුන් ගණන මෙන් දෙගුණයක්.
විද්‍යා විෂය තෝරගත් කන්න තාක්ෂණ x නම් ඒ වගේ දෙකක්ලු. මේක x නම් මේක 2x. වාණිජ්‍ය විෂය තෝරාගත් සිසුන් ගණන විද්‍යා විෂය තෝරාගත් සිසුන් ගණන මේ වාණිජ්‍ය තෝරාගෙන තියෙන මෙයා වගේ දෙගුණයක්. එහෙනම් මේක 2x නම් මේක 4x. මෙන් දෙගුණයක් වන අතර කලා විෂය දාරාගත් සිසුන් ගණන 75යි. කලා 75. එහෙනම් මොලේ තියෙන එක කියපන්. කලා 75යි නම් සිසුන් ගණන 75යි නම් කෝණය කීයේ? 150යි. දෙකෙන් වැඩි කරන්න එපා. දැක්කද හොයාගත්ත එක වටිනාකම. සිසුන් ගණන වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රික කෝණය. සිසුන් 75යි නම් උන්ගේ කේන්ද්‍රික කෝණය 150. 75 දෙකෙන් වැඩි කරන්න. එහෙනම් පුතේ දැන් මේ හැම කේන්ද්‍රික කෝණයක්ම හොයන්න පුළුවන්. 360න් 150ක් අඩු කළ මේක ගානෙන් බෙදමු. බලමු. 4යි x උයි 6යි 7යි. බලාගෙන. 7යි x ධන 150 ඔක්කොම කෝණය 360යි. බලාගෙනද පුතේ? සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩවල එකතුව 360 වෙන්න එපා. 150 එහා පැත්තට දානවා. 360 ඍණ 150. 350න් 150 ගියාම කීයේ? 210යි. දෙපැත්තම 7න් බෙදුවම x සමානයි 30. එහෙනම් මේ කෝණේ 30යි. මේක 60යි. මේක 30ව 4ක් 120යි. දැන් මට කියන්න දෝනි පුතේ ගවින්දලා නංගි මට කියන්න වාණිජවල කේන්ද්‍රික කෝණ 120යිනේ. එහෙනම් සිසුන් ගණන කීයේ? 60. දෙකෙන් බෙදපු ගමන් සිසුන් ගණන. මේක 60යිනේ දෙකෙන් බෙදපු ගමන් සිසුන් ගණන. 30යිනේ දෙකෙන් බෙදපු ගමන් සිසුන් ගණන. අන්න ඒකයි උදයන්ග සර් කියන්නේ කේන්ද්‍රික කෝණ සහ අය ගණන අතර සම්බන්ධයක් ගොඩ නගාගෙන ඉස්සරහට යන්න. මේක රහසක්. තේරෙනවද ඕනි? ඔව් කියන්නකෝ. තේරෙනවද මෙන්න උන්ගේ තේරෙනවද? හරි මේපා හොඳේ. හරි. එක්මන් කරන්න. හරි. මේ කිට් එකක් ඇවිල්ලා තියෙනවා. සර් අපිව එකයන් යන්න කියලා මේ බලමු. චූටි කලකිරීමක් තියෙනවා මේ දවස්වල. සර් අද සින්දුවක් කියන්නේ නැද්ද? අද වෙලාව මුත්තම් මදි වගේ ගතියක් තියෙනකොට බලමු. වෙලාව තිබුණොත් කියමු. මදි වගේ මට පේ. හතර ගම යන්නේ නැද්ද? අනිවාර්ය. එක්කෑනෙක් මගේ හීනයක්. මම ඒක කොහොම හරි කරනවා. හැබැයි පුතේ දැන් මට බය තියෙන්නේ මේ ළමයින් ෂුවර් නැති ගතියක්. කංගිල මොකක් හරි සිද්ධියක් වුණොත් අන්න එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චුට්ටක් මම කල්පනා කරලා දෙමාපියොත් එක්කත් කතා කරලා තමයි තීරණයක් ගන්න. බලමු. හරි. බලමු. ඔන්ලයින් හරි මීටින් එකක් අරගෙන කතා කරමු. හරි. ඊළඟට කියනවා අනිත් විෂයන් ධාරාවන්ට අදාළ කේන්ද්‍රික කෝණය සොයා වට ප්‍රස්ථාරය දක්වන්න. දැක්ක. ඊළඟට කියනවා මෙන්න ලස්සන කතාවක්. සුදු. ලස්සන කතාවක් කියන පොඩ්ඩක් බලාගෙන ඉන්න. පසුව වාණිජ විෂය ධාරාව ඉල්ලුම් කළ ඇති සිසුන් 10 දෙනෙක් තාක්ෂණික විෂය ධාරාව ඉල්ලුම් කරා නම් වෙනස් වූ දත්ත සලකා තාක්ෂණික විෂය ධාරාවට අදාළ කේන්ද්‍රික ධෝනි ඔන්න බලන්න උදයන්ක සර් හිතන විදිය චුට්ටක් බලන්න. වාණිජයේ ඉල්ලපු සිසුන් 10ක්. ඒ කියන්නේ බං සිසුන් 10ක් කියන්නේ කේන්ද්‍රික කෝණ වෙනස කීයද? සිසුන් 10ක් නම් කේන්ද්‍රික කෝණ වෙනස කීයද? අංශක 20යි. සිසුන් ගානේ දෙගුණය තමයි කේන්ද්‍රික කෝණ. සිසුන් 10ක් වෙනස් වෙනවා කියන්නේ අංශක 20ක් වෙනස් වෙනවා. ඒක යනවලු තාක්ෂණික විෂයට. එතකොට තාක්ෂණික විෂය දැන් හිටියේ අංශක 30යි. එහෙනම් තව අංශක 20ක් එකතු වෙනවා. කීයේ? අංශක 50. තේරුණාද? අංශක 20ක් කියන්නේ ළමයි 10ක් තාක්ෂණයට එනවා කියන්නේ අංශක 20ක් එනවා. එතකොට 30ට 20ක් එකතු වුණාම අංශක 50. ඊළඟට 4 වෙනි ගාන ඉක්මන් කරා. ලකුණු පොඩ්ඩක් දෙන විදිය පොඩ්ඩක් අහගන්නවද? පළවෙනි එකට
පළවෙනි එකට ලකුණු 2යි ඊළඟ එකට ලකුණු ඔක්කොටම දීලා තියෙනවා පුතේ 6ක්. අවසාන එකට 2යි. 2යි 6යි 2. මේ කෝණ හෙව්වට ලකුණු දීලා තියෙනවා 6ක්. 2යි 6යි 2. හරි. ඊළඟට කියනවා පුතේ අහගෙන සමරු පළකයක සවිකර තිබූ තඹ තහඩුවක් රූපයේ දැක්වේ. ඒ අර්ධ වෘත්තාකාර කොටසකින් හා ත්‍රපීසියකින් සමන්විත වේ. අර්ධ වෘත්තයේ විස්කම්භය 7ක්ද ත්‍රපීසියමට සමාන්තර පාද දෙක අතර ලම්බ දුර 7ක්ද වේ. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ලැජ්ජයි අප්පා. පුතේ ලියන්න. ඕනෑම අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග ගුණ කිරීම 360න් θ. ලෝකේ තියෙන ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග ගුණ කිරීම 360න් θ. 5 කියන්නේ පුතේ 7න් 22යි. අරය කීයේ? විස්කම්භය 7යි නම් අරය කීයේ? 7 බෙදීම 2යි. ගොංකමට 7 දාන්න එපා. දෙකෙන් එකයි. වෘත භාගයක් නිසා 360න් 180 දාන්න ඕනේ නැහැ. දෙකෙන් එක දාන්න පුළුවන්. දැන් බලන්න. 7ට 7 කැපෙනවා. දෙවරක් 1යි දෙවරක් 11. 11 වරක් 7 77 බෙදීම 4යි. 77 4ෙන් බෙදුවම කීයද? 19.25. 19.25. මේවා ලියා ගන්න. බැරි නම් ගෙදර ගිහිල්ලා උත්සාහ කරලා බලන්න මේව හදන්නේ කොහොමද? 19.25. ඊළඟට කියනවා ට්‍රපීසියමේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලය මෙන් 6 ගුණයක්ලු. එතකොට ට්‍රපීසියමේ වර්ගඵලය කීයද? 19.25 වැඩි කිරීම 6. කීය පිටද? 215.115යි. 115 කීයේ? 5යි. 115.5යි. අරක වගේ 6 ගුණයක්. 19.2.5 වගේ 6 ගුණයක්. ඊළඟට කියනවා දෝනි CD දිග බලාගෙන ඉන්න. ට්‍රපීසියමේ වර්ගඵලය සමානයි. සමාන්තර පාද දෙක එකතු කළා. සමාන්තර පාද දෙක කියන්නේ CD. CD දන 7 බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස 7යි. බලාගෙන ඉන්න. ලෝකේ තියෙන ඕනම ත්‍රිපීසියමක වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරන්න ලම්බ උස. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරන්න ලම්බ උස. දැන් පුතේ ත්‍රිපීසියමේ වර්ගඵලය මෙතන හෙව්ව කීයද? 115.5යි. බෙදීම දෙක මෙතෙන්ට එනකොට මම ගුණ කිරීම දෙක දානවා. බෙදීම දෙක මෙහෙට එනකොට ගුණ කිරීම වෙනවා. එතකොට 7 ධන CD වාරයක් 7 බලාගෙන ඉන්න. මේක දෙකෙන් වැඩි කරාම කීයේ? 230 231 සමානයි 7 ධන CD ගුණ කිරීම 7. ගුණ කිරීම 7 මෙහෙට ආවොත් බෙදීම 7 වෙනවා. 231 බෙදීම 7 කීයේ? 33යි. ධන 7 මේ පැත්තට එනකොට ඍණ 7 වෙනවා. එතකොට CD එනවා. 33න් කීයද? 26යි. උත්තරේ 26යි. ලස්සන ගානක්. 26යි. පළවෙනි එකට ලකුණු 2යි ඊළඟ එකට ලකුණු 3ක් දීලා තියෙනවා. 3ක්. ඕකට ලකුණු 3ක් දීලා. ඊළඟට කියනවා AEB ඡාපේ ඡාප දිග සොයන්න. මේවා ලියාගෙන ඵලයන් පුතේ. මම නම් ඉස්සර ලියාගන්නේ මේ උත්තරේ විතරයි. මම පේපර් ක්ලාස් වලට ඉස්සර ගියාම මෙන්න මේක විතරයි ලියාගන්නේ. ඊට පස්සේ ගෙදර ගිහලා try කරනවා කොහොම හරි ඔය උත්තරේ එනකම්ම try කරනවා. ඒක හොඳ ලක්ෂණයක්. මං හදන ක්‍රම මං ලියාගන්නේ. ඉක්මන් කරන්න. ලියාගන්න.
මේ දැන් මේ අපේ මේ පුතාලා දන්නවනේ නේ මේ ප්‍රගති අධ්‍යාපන ආයතනයේ අයිතිකාරතුමා චරිත් මහත්තයා. පිරිමි ළමයි 3 දෙනෙක්. දරුවෝ 3 දෙනෙක් එකපාර රිනිව් වුණා. හම්බ වුණා. තාම ඉන්නේ බේබි රූම් ඉන්නේ. කොල්ලොම 3. හොඳට හිටියෝ. සුපිරි. මාර සතුටු ආරංචියක්. ගිය සතියේ නියමයි. රෙදි එහෙම තියන නැති නියමයටම හොදා. කොල්ලෝනේ පුතා අර වගේ 3. දැන් ඔය කෑ ගහන්නේ කයි. පොයින්ට් 3. එකට කිරි දීලා මේ පැත්ත බලනවා අනිත් එක වැටෙන්න හදලා ඌ අල්ලනවා. ඌ අල්ලනකොට මූ අල්ලනවා. හරි. ඒක දෙයියෝ දෙන වරමක් එකපාරින් අවුරුදු 2ක් 3ක් ඇද්දම කට්ට ඉවරයි. වරමක් වගේ මේ අවුරුදු 2 3 අදින්න තමයි අපිට මේ එකෙක් හදා ගන්න වෙයි. ඊළඟට කියනවා පුතේ AD සමානයි 20.4 ලෙසගෙන සාඩුවේ පරිමිතිය. AD AEB චාපදික බලාගෙන ඉන්න. AEB චාපදික පුතේ චාපදික ගන්නේ 25R ගුණ කිරීම 360න් θ ලියා ගන්න දන්නේ නැති කට්ටිය. ඕනම චාපදිකක් හොයන්නේ 25R ගුණ කිරීම 360න් θ. 5 කියන්නේ 7න් 22යි. අරය කීයේ? අරය 7 බෙදීම 2යි. 2න් 1යි. දැන් මම දන්නවා කතා වෙන්නේ මොකද්ද. අගින්. හරි. 7ට 7 කියන දෙවර. උත්තරේ 11යි. උත්තරේ 11යි. උත්තරේ 11යි. ඊළඟට කියනවා AD 20.4ක් ලෙසගෙන පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. 20.4යි. අතන කීයේ 33ද? 26යි. 26යි 7යි 11යි. පුතේ වටේ දිග එකතු කරන්න. 4යි 64.5 අත උස්සන්න මේක. ලකුණු එතෙන්ට පළවෙනි එකට 2යි ඊළඟ එකට 3යි ඊළඟ එකට 3යි ඊළඟ එකට 2යි. ලකුණු 10 ඉක්මන් කරා. අවසාන ගාන. අවසාන ගාන පට්ට ලේසි ගාන. වැරදි හරි පේපර් කරපුවාන්ට නම් ඕක පුළුවන්. හරි. බලාගෙන මේ බෙලියත් කොහේවත් මේ වගේ පේපරයක් එක දවසෙන් සාකච්ඡා කරලා යවන්න නැහැ හොඳේ. අහගෙන ඉන්නේ. ඒ හින්දා මේක අහගෙන ඉන්න. හොඳට අහගෙන. ආරක්ෂක ස්ථානයක වෑන් රථ 2ක් හා ජීප් රථ 3ක් රඳවා තිබුණි. ආරක්ෂක හේතුත් මත ඉන් එක් වාහනයක් පළමුව ඉවතට ගිය අතර ඉන් අනතුරුව තවක් ගන්න. මේක පරායත්තද මේ ස්වායත්තද පරායත්තද? මේක ස්වායත්තද පරායත්තද? පරායත්ත. මතක තියාගනි කොටු දෙලක් හරි රුක් සටහනක් හරි අඳින්න කලින් ඉස්සෙල්ලම බලන්න ඕන ස්වායත්තද පරායත්තද කියලා. ඊළඟට කියනවා වාහන ඉවතට යෑමේ පරීක්ෂණයට අදාළ නියතිකස් රයිට්. V1 V2 රයිට්. ඕකේ. ඔන්න. ඉස්සරහ අඳින්න බලාගෙන ඉන්න. මේ පළමුව කියපු එක. මේ දෙවනුව කියපු එක. වෑන් 1 වෑන් 2 ජීප් 1 ජීප් 2 ජීප් 3 වෑන් 1 ජීප් 1 ජීප් 2 ජීප් 3 බලාගෙන අපිට කියනවා කොහොමද පුතේ මේක පරායත්ත නිසා මැද ටික මොකද්ද වෙන්න ඕන ගවනිලා නංගි හිස් වෙන්න ඕන ගිප්ත තියත් මං කියලා දුන්නා එහෙනම් පුතේ ඔන්න බලන්න මේකට මේක නෑ ඇයි මේ V1 ගියාට පස්සේ ආයෙම කොහෙද යකෝ දෙවෙනිට යන V1 එක හොල්මන් යන්නද කොහොම කතා V2 එළියට ගියා V1 ඉන්නවා හැබැයි V2 නෑ ඌ ගිහින් ටිප් එක තියෙනවා ටිප් එක ආයිමත් නෑ ටිප් දෙක තියෙනවා දෙක ආයිමත් ටිප් තුන තියෙනවා තුන ආයිමත් මැද හිස් නම් ඔබ දක්ෂේ පරායත්ත
අත උස්සන්න මේක ආපු දරුවෝ. මැද හිස් වෙන. මැද ටික හිස් නැත්තම් උඹල ඉවරයි. එතෙන්ට ලකුණු 3යි. අවස්ථා දෙකේදීම ඉවතට ගිය වාහන එකම වර්ගයේ වාහන වීමේ සම්භාව්‍යය. අවස්ථා දෙකේදීම එකම එතකොට බලමු. වෑන් මේ ටික එනවා. ඩිප් මොකක්ද අපේ මෙයා මක්කටක් වගේ. බඩගිනින්ද ඉතට එන්නේ. ආගෙන මේක ආපු කට්ටිය අත උස්සන්න. බලන්න කීයද කියලා ඔක්කොම 20යි. 20න් කීයේ? 1 2 3 4 5 6 7 8. 20න් 8යි. 20න් 8යි කියන්නේ කීයද? 5න් 2යි. සම්භාවිතාව පුළුවන් තරම් සරල කරන්න. 5න් 2. ඇයිනේ? තා පුළුවන්ද? බෑනේ. 5යි 2යි කැපෙනේව නැහැනේ තවත්. එතෙන්ට ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකයි. කලින් එකට 3යි ඊළඟට 2යි. හරි. ඊළඟට පුතේ මෙම වාහන තිලිනේ මෙම වාහන හතරක් සාමාන්‍ය වර්ගයේ මැනුවල් ගියර් දාන්න තියෙනවා අතින්. අනිත් ඒවා ඔටෝ ගියර් දාන්න ඕනේ පාගන්න විතරයි තියෙන්නේ. ඊයත පරීක්ෂණයට අසම්පූර්ණයි. මැනුවල් සාමාන්‍ය වාහන ස්වයංක්‍රීය 5න් 4යි සාමාන්‍ය වාහන 5න් 4 නම් ඉතුරු 5න් එක මොකද්ද? ස්වයංක්‍රීය. ඊළඟට සාමාන්‍ය වාහන සාමාන්‍ය ස්වයංක්‍රීය කෙටියෙන් ලිව්ව පොඩක් අහගෙන ඉන්න. තොද බලාගෙන ඉන්න. පළවෙනි මේ සාමාන්‍ය වාහන 5න් 4ක් නම් ඉතුරු 5න් එක. බලාගෙන ඉන්න දෝනි තර්ක කරන විදිය. එක වාහනයක් ඉවතට ගියානේ. එතකොට වාහන 5ක් තියෙනවද? නෑ 4යි. එහෙනම් බම් මේ ඔක්කොම එන්න ඕන 4. පිළිගන්නවද? ආගෙන දැන් ආගෙන ඉන්න. දෝනි මේ අත්ෙන් කියන්නේ පළවෙනියට ගිය වාහනේ සාමාන්‍ය මැනුවල් එකක්. ඒ කියන්නේ මැනුවල් එකක් අඩු වෙන්න ඕන. මැනුවල් 4ක් තියෙනවා. දැන් මැනුවල් තියෙන්න පුළුවන් කීයේ? 3. හැබැයි ඔටෝ එක තියෙනවා. තේරුණාද? මේ අත්ෙන් කියන්නේ පළවෙනියට එළියට ගිය වාහනේ මැනුවල් එකක්. එහෙනම් මැනුවල් 4ක් තියෙනවා නම් දැන් තියෙනවා 3යි. හැබැයි ස්වයංක්‍රීය එක තියෙනවා. ඊළඟට මේ අත්ෙන් කියන්නේ පළවෙනියට ගිය වාහනේ ස්වයංක්‍රීය. දැන් යන්න ස්වයංක්‍රීය එකක් නැහැ. එකයි තිබුණේ ඌ ගියානේ. එහෙනම් දැන් ඉතුරු 4. හරිනම් මේවට දාන්න ඕන 4න් 4 කියන්නේ 1යි මේකට බිඳුවයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම දාන්න පුළුවන්. දාගන්න. එක ස්වයංක්‍රීය එකයි තිබුණේ ඌ ගියාට පස්සේ ආයිමත් මොකද රෙට් එක යවන්නේ මැනුවල්. අහගෙන ඊළඟට කියනවා පුතේ අහගෙන ඉන්න. රුක් සටහන ඇසුරෙන් අවස්ථා දෙකේදීම එකම වර්ගයේ වාහන දෙක පිටවීමේ එකම වර්ගයේ වාහන දෙකක් පිටවීමේ සම්භාවිතාව මේක කොහොමවත් වෙන්න බෑනේ. ස්වයංක්‍රීය එකයි තියෙන එක එකම වර්ගයේ දෙකක් කිව්වෙන්නේ නෙවෙයි. එහෙනම් අනිවාර්යෙන් එක් සාමාන්‍ය. එහෙනම් පුතේ 5න් 4 වැඩි කිරීම 4න් 3. 5න් 4 වැඩි කිරීම 4න් 3. 4ට 4 කැපෙන උත්තරේ 5න් 3යි. අත උස්සන්න 5න් 3 ආපු දරුවෝ. හරි. රුක් සටහන සම්පූර්ණ කළා නම් ලකුණු 3යි. ඊළඟ එකට ලකුණු 2යි. ලකුණු 10න් කීයද බලන්න. දැන් එකතු කරලා බලන්න සම්පූර්ණ ලකුණු. දෙවනි පේපරේට 50යි පළවෙනි පේපරේට 50යි. ලකුණු 100න් කීයද බලන්න. ඔන්ලයින් දරුවොත් එන්න බලන්න ලකුණු කියන්න බලන්න. chat එකට දාන්න බලන්න තමන්ගේ ලකුණ. හරි. ලකුණු එකතු කරලා බලන්න. මේ ලබන මේ
අද ළමයෙක් උදේ 6:00ට කෝල් එකක් දුන්නා. සර් 7ට එන්න ඕන. නෑ නෑ. අප්‍රේල් පළවෙනි සතියේ ඉඳලා අපි පටන් ගමු. උදේ මෙහෙමයි. ප්‍රෝග්‍රෑම් එක මෙහෙමයි. ඔන්ලයින් දරුවොත් අහගෙන ඉන්න. උදේ 7ට පටන් ගන්නවා. 8 9 9ට නවත්තන 9ට චූටි බ්‍රේක් එකක් දීලා 9:00ට ඊළඟ පේපරේ දෙනවා. පේපර් සම්පූර්ණ සාමාන්‍ය පෙළ පේපරේ වගේම පේපරයක් ලියලා මම බලලා ලකුණු දෙනවා. වටින්නේ මම බලන එක. එතකොට අඩුපාඩු හැදෙනවා. නැත්තම් මට ගෙදරදී ලියන්න කියලා කරන්නද මොකද කරන්නේ? ඒක හරියන්නේ නැහැ. ගෙදරදී ලියන්න කිව්වට හරියන්නේ නැහැ අප්පා. හරි. නැගිටින්න අවුරුදුනේ ලකුණු 70 හෝ 70ට වැඩි. අවංකෙම නැගිටින්න මට පොඩ බලා ගන්න. ලකුණු 70 හෝ 70ට වැඩි. පිරිමි ළමයි 70 හෝ 70ට වැඩි. හෙලෝ. ඊළඟට නැගිටින්න අවංකෙම 50 හෝ 50ට වැඩි 70ට අඩු. ඒ ටික කොට දාන්න පුළුවන්. 50 හෝ 50ට වැඩි නම් අතුරු. හරි. බුදුහාමේ ලැජ්ජාව. ඔయిత වැඩි ලැජ්ජාව වෙනව නෝන රිසල්ට් ආපු දවස. හොඳයි. හරි. ඔන්ලයින් දරුවෝ හොඳයි. වොජිනි ලකුණු කීයක් තිබුණද? chat එකට දාන්න බලන්න. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න. වොජිනි සිත්මි 66යි. හරි. මට මැසේජ් එකක් දාන්න ෆෝන් එකට ලකුණු කොහමද කියලා බලන්න. හරි. පුතේ අහගෙන ඉන්න. මේ දැන් යන ගමන් වලියක් දැක්කොත් මොකෝ කරන්නේ? නෑ. මේ දවස්වල පරිස්සම් වෙන්න කියලා කිව්වනේ. හරහරිය වලියක් යනකොට ඇඟ ඇතුලෙන් යම් බලන්න. මචං වලියක්. බුදු දෙයියෝ ඔය හරෙන් මෙහෙන් එන බෝතල් පාරක් ඔලුවට වැදුනට පස්සේ මාස 3ක් විතර ඉඳපන් එක තැන. එතකොට විභාගෙත් ඉවරයි. ඒ හින්දා තා මාසයයි තියෙන්නේ නෝන මහත්තුරු අතපය හරි පරිස්සමෙන් තියාගන්න. අහගෙන ඉන්න. වලියක් දැක්කොත් මේ දවස්වල අමාරුයි. වලියක් දැක්කම කොර වෙන්න ඕන මෙහෙම. මොහොම අයින් වෙලා යන්නේ. පුළුවන් තරම් අහක බලන්න. ගෑල්ල මඩ කියන්නේ ප්‍රශ්නයක් දැක්කොත් අහක බලන් යන්න මේ දවස් ටික හරි අමාරුයි ගෙවාගෙන. අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන් ළඟ ඉන්න යාළුවගෙන් පරිස්සම්. හරි. නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. හා. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයෙන් වේවා. වොජිනි 50යි. right very good.